අයිබෝවන් පින්බර උදැසනක් ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ සිට දසතාමා යන සද්ධර්ම මකරන්දය මෙත්නෙත් පාමුල අදත් අපි ආරම්භ කිරීමට සූදානම්. වර්ණ සූදානම් සුපුරුදු පරිදි මෙත්නෙත් පාමුල මෙහෙයවන්නට. අයිබෝවන් පින්බර උදැසනක් සොචිත්තය නිවා ගන්නට මේ සෞම්‍ය වූ උදෑසන දහම් රසෝකයේ හිත නතර කරගෙන ඒ අමෘත දහමින් මෙත් සිත් අවදි කරගන්නට මෙත්නෙත් පාමුලට ඒකරාශී වූ සෑම සියලු දෙනා වෙනුවෙන්ම මෙත්නෙත් පාමුල ආරම්භන මේ මොහොතේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජනීය කැටවල හේමාලෝක නායක හඳුරන වහන්සේව අපි හැමදෙනාම සාදු නාදයක් පවත්වලා මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ගෞරවනීය වූ ශ්‍රී සද්ධර්මයේ ඔබේ දේශවනට අමා බඳුවැනි මේ බඳුවැනි වටිනාකමක් එකතු කරන ජීවිතය නිවා සනහාලන උතුම් ධර්මයමයි. ඒ ධර්මය අහන්නට තමයි නිවසේ සිටත් ඔබ සුපුරුදු ලෙසින් සූදානම් වෙන්නේ. මේ පුණ්‍යවන්ත භූමියට ගිය සතියේ සිට අපි ඔබට ආරාධනා කළා මෙත්නෙත් පාමුල අහන්නට එකතු වෙන්නට කියන කාරණේ පිළිගෙන මේ භූමියට ඒක රාශී වූ සෑම සියලු දෙනාම බොහොම ගෞරවයෙන් පිළිගනු ලබන අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ මෙහෙණින් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනු ලබන. එහෙමනම් අපි මෙත්නෙත් පාමුල ආරම්භයෙන් ධර්ම දේශනාව වෙතට යොමු වෙන්නට සූදානම් වන මොහොතේ අද මෙත්නෙත් පාමුලේ පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ හේයන්තුඩුව කොට්ටුන්න පාර නම්බර 734 නිවසේ පදිංචි අජිත් ප්‍රේමලාල් මහත්මයා EATC ධම්මිකා මහත්මිය ඇතුළු පින්වන්ත පිරිස ගෞරවයෙන් අපේ හමුදුරන් වහන්සේට දෙහත් පිළිගන්වා මේ කරන ආරාධනාව මතින් සුවහසක් දෙනාගේ හිත් තුළට ඒ උතුම් වූ ශ්‍රේ සද්ධර්මයේ සමීප කරමින් ධර්මානුශාසනාව පවත්වන්නට පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හඳුරන වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඉසිපතනේ මිගදාය නම් ගිරිශිඛරය තුල උල්පතක් ලෙසින් එදා බුදු හදවතින් මතුවී ආරම්භව වැගිර ගලා ගිය දහම් සිසිලස විඳින්නට එදා මෙදා තුර නිබඳ නැමීගත් සිත් ඇති අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයටයි සුපුරුදු ලෙස අපේ ආදරණීය පූජනීය ඇරයුම සිද්ධ වන්නේ මේ හදමැදුරේ අසීමිත ගුණයෙන් පිරුණු ආරාධනාව ඔබ වහන්සේලා පිළිගනිත්වා කියලා සාදු කියනවා. දසත විහිඳ යන බුදු ගුණ සුවඳ දරා දසත විහිඳ යන බුදු ගුණ මිහිර කරා සවන යොදනු මැන දෙවිඳුනි සතුට දරා සිත යොදවනු මැනවේ සුන්දර නිවන කරා සග්ගේ කාමේච රූපේ ගිරිසිඛර තටේ චාන්තනික්කේ විමානේ දීපේ රත්තේ ච ගාමේ තරුවන ගානේ ගේහවත්
तुम्हि कित्ते බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බනාගා තිත්තන්තා සම්ති චේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු නිබඳ හදදරා සම්බුදු රාජුගේ ගුණේ නිබඳ බුදු රැසින් හදවත පිරෙනු දැනී ලසඳ ලෙසින් විහිදෙන නෙත් කැලුම් පෙනේ වැඳ පුද කරමි ලැබුමට බුදුරජුගේ සෙනී නිරෝධ සමාපත්තිතු උට්ටයිත්වා විහරති නිසින්නස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස පාසාන සාරං කනසි කනිකාරස්ස දාරුණා වාතං ජාලේන භාදේසි යෝ අනිච්ඡන්න මිච්ඡති පාසානෝ නෝනතේ හදයේ ඕහිතෝ මුදුලක්කනේ සෝතේ සාතං නවින්දාමි තිරෝජන පදාගතෝති සසුන සනහන සසුනෙහි සැබෑ අර්ථය වූ උතුම් බුදු පණිවිඩය ලොවට සංනිවේදනය කරන්නට අපකැපව වැඩ හිඳින ආදර්ශයෙන් දහම් දෙසන අවබෝධයෙන් දහම් දෙසන දැනුමින් දහම් දෙසන නිහඬව දහම් දෙසන අභිවන්දනීය මහා සංඝරුවනින් අපට අවසර වේවා. එබඳුම මෙහෙවරක නිරත වන ගරු කටයුතු පූජනීය මෙහෙණින් වහන්සේලා පරිවාර කරගෙන අදත් මේ බුදු බිමට ඒකරාශීව රැඳෙන දහම් ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් පිරිස මෙන්ම සුපුරුදු ලෙස ගුවන් වෙත ගුවන් විදුලිය වෙත දහම් හඬ වෙත තම සිත යොදන ලක්වැසි ලෝවැසි ආදරණීය ධර්මකාමී බෝසත් පින්නතුනි ඒ ඉසිපතනි මිගදායෙන් ඇරමුණු දහම් ගංගාවේ රසය පරම්පරා ගණනාවක් වින්දනය කරමින් ලෝතර සම්බුද්ධ ශාසනයෙහි ත්‍රිවිධාංගයන්ම අද දක්වා බොහෝ දෙනෙක් පෝෂණය කරමින් සැනසුණා. අද පින්නති ඔබ හැමදෙනාම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පීවර තුනක් තියෙනවානේ. පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය. මේ ධර්ම දානීය විශේෂයෙන් ඇතුළත් වෙනවා මේ පියවර තුනටම. ඒ නමුත් ප්‍රධාන වෙන්නේ පරියාප්ති ශාසනයටයි ධර්ම දානමේ පින්කම් හා වෙනත් ආමිෂ අංශයේ සියලු පින්කම් ඇතුළත් වෙන්නේ. ශාසනයේ දිගින් දිගට ශ්‍රද්ධාවේ අභිවර්ධනය ලෝකයට රතු කරමින් ඒ පරියාප්ති ශාසනික පින්කම් දවසින් දවස මනෝහර අවිරින් සිද්ධ වෙන ආකාරය ඒ වගේම ලෝතුරා දහම් නදිය ඒ දාගත්
මහබෝ රජාණන් වහන්සේලා පෙතිපිලිම වහන්සේලා හරහා ලෝකයට sannivedanaya කරගෙන යන අතර වාරෙදී ප්‍රත්‍යන්ත දේශවල පවාද විශේෂයෙන් ආදිවාසී ගම්මානයේ තුල නිර්මාණය වෙන විශේෂ සෑරදුන් වහන්සේ තව දින කිහිපයකින් නිරාවරණය වීමට නියමිතයි. ඒ බඳු සදහැතියන්ගේ අවධානය සතර දිගන්තයේ දීලා ලෝකයේ අල්පතරයක් වුණු බෞද්ධයෝ රැගෙන රටවල වුණත් යම් යම් කුඩා බුදුකොටි බෝරජාණන් වහන්සේලා පවා ඉදි කරලා බෞද්ධ විතරක් නෙමෙයි අබෞද්ධ ඇත්තන් පවා ඒ සඳහා ශක්තිමත් දායකත්වයෙන් එබඳු පර්‍යාප්ති ශාසනය ගොඩනගන්නට අප වෙන බව බොහොම ප්‍රීතියෙන් සිහිපත් කරන්න ඕනේ. පින්වත්නි, ඒ ශාසනය නොපිරිහෙන තාක්කල් ශාසනයේ ශ්‍රද්ධාවන්ත දායක දායිකාව පහළ වෙනවා. ඒ වගේම ප්‍රතිපත්ති ශාසනය ධර්මයේ තුලින් අසාදරාගෙන යාජුත නිවන් මඟ කුමක්දයි කියා. නැත්නම් නිවන වෙනුවෙන් තැබිය යුතු පියවර කුමක්ද කියලා තේරුම් අරගෙන ගුණධම් වඩ නැත්නම් ගෙමුත් අපේ ශාසනය හිස් නැහැ. ඒ වගේම වර්තමානයේ ප්‍රතිවේද ශාසනයේ නැත්නම් මාර්ගඵලලාභී මේ ශාසනයේ ඇද්ද නැද්දෝයි කියා සැක හිතන්නට දෙයක් නැහැ. එහෙම සැක හිතෙන්නේ බහුතරයක් අධිගමලාභී ආර්යයන් වහන්සේලා ඒ සමාජ කරලියට පැමිණිලා මම ආර්යයන් වහන්සේ නමක් කියලා ඉදිරිපත් නොකරන හේතුවයි. එහෙම නොවුනත් අපට ධර්මය අහගෙන ඉන්නකොට ඒ ධර්මදේශකයන් වහන්සේගේ හද මණ්ඩලයෙන් මතුවලා එන ධර්මය උන්වහන්සේ ධර්මයෙන් දැකලාම දේශනා කරන උත්තමයි අධිගමයක් ලබාගත් උත්තමයි කියන නිගමනයට අපිට එළඹෙන්නට පුළුවන්. උන්වහන්සේගේ ධර්මය අහගෙන ඉඳලා සමහර විට ත්‍රිපිටක ධර්මයත් එක්ක සසඳලා බලද්දී වඩාත් හොඳින් අපට පැහැදිලිවම ඔප්පු වෙනවා මුන්වහන්සේ අධිගම ශාසනය ප්‍රත්‍යක්ෂ කළ කෙනෙක් කියා. භාග්‍යවතුන් වහන්සේ බෙහෙවින්ම අනුමත කරනවා පින්වත්නි ඒ ධර්මය දැන ගැනීම වගේම ඊට වඩා වැඩි නැගය කරන්නේ ධර්මයෙන් දැක ගැනීම. අද ධර්මයේ දැනගන්නත් ධර්මයේ දැක ගන්නත් ඔබට මට අපේ නෙත් FM ගුවන්විදුලියේ වෙත සිය දායකත්වයේ සපයන පින්නතුල්ලා ගැන යමක් සිහිපත් කරන්නට ඕන කියන මම හිතනවා. අපේ වරුණ පුතා සිහිපත් කළා වගේ හේයන්තුඩුව කොට්ටුන පාරේ අංක 734 දෙක නිවසේ ගෘහාධිපතිතුමන් හැටියට කටයුතු කරන අජිත් ප්‍රේමලාල් අපේ පින්වත් පුතණුවන් වගේම EADC ධම්මිකා අපේ පින්වත් දියණිය දෙපළ සකීය පුතණුවරුන් දෙපළ ඇතුළුව පොළොවන්සේ පින්නතුන්ලා සියලු දෙනාගේම ආශිර්වාදයෙන් පැමිණීමෙන් සහායකත්වයෙන් කල්යාණ මිතුරන්ගේ රාශීභූතත්වයෙන් අද මේ උතුම් පින්කම සිදු කරනවා. ඒ අතරත අපේ සෙවණේ ශිල්ප ලබාගත් සිසු දියණියන් හැටියට ධම්මිකා පින්වත් දියණිය තමන්ගේ ජීවිතයේ ධර්මය හරහා සරුසාර කරගත් ආකාරය ගැන ඇගේ ගෘහස්ත ජීවිතය ස්වාමි දියණියක වශයෙන් ජීවිතය ආදරණීය අම්මා කෙනෙක් වශයෙන් ගත කරන ජීවිතයට ධර්මයේ පහස ලැබුණු ආකාරය ගැන දැන් ස්වල්ප වේලාවකට පෙර මා සමග සාකච්ඡා කළා. ඒ නිසාමත් අපේ හිතේ බලවත් සතුටක් අද දායකත්වයේ පිළිබඳව පවතින බව ප්‍රීති ආදරයෙන් යුක්තව සිහිපත් කරන්නට ඕනේ. මම මතක් කළා ධර්මයේ දැනගන්න එක වටිනවා. නමුත් ධර්මයේ දැකගන්න එක ඊටත් වඩා වටිනවා. මේ කරුණු දෙකම කෙනෙකුට සම්පාදනය කරගන්න පුළුවන් නම් දහම් සෙවණක් යට අන්නේ අර්ථ අවබෝධය දැන් අර අපේ ධම්මිකා දියණිය කියවනේ තමන්ගේ ජීවිතය තුළින් ඒ ධර්මයාගේ සත්‍යතාවය මම දැකගත් අත්දැකීම් තුළින් කියන. ඒ ධර්මයේ දකින්නවා කියනකොට පැතිකඩ දෙකක් තියෙනවා. ලෞකික ජීවිතයේ ලැබෙන අත්දැකීම් තුළ
ඇත්තට ඒ ධර්මයේ තුලින් ගත්තු දේ නිසා මගේ හිත හදාගත්තා කියලා කී දෙනෙක් නම් දවසකට අපව අමතනවද නොඅමතා ගෙවල් වල කතා කරනවද කතා කරන්නේ නැතුව හිත ඉන්නවද? ඒ අය තමන්ගේ ජීවිතෙන් ඒ ධර්මයේ දැක්කා. ධර්මයේ දැක්කා. දැන් උදාහරණයකට මෙහෙම හිතමු ආරෝග්‍ය පරමාලාභා කියන බණපදේ ගත්තොත් කෙනෙකුට ගිලන් බවට පත් වුණාට පස්සේ තමයි වැටහෙන්නේ සියලු වැඩ පස්සේ කරන්නට සිදු වුණාම වැටහෙනවා අනේ බුදුහාමුදුරුවෝ ආරෝග්‍ය පරමාලාභ නිරෝග්‍යම හැම ලාභයකටම වඩා වටිනවා රෝගී වුණාම හැම ලාභයක්ම පිරිනවනවා කියන එක තමන්ගේ අත්දැකීමෙන් වැටහෙනවා නම් එයාට ධර්මයෙන් දකින්න ශක්තිය ලැබිලා තියෙනවා සන්තුට්ටි පරමං ධනං අපි ඈතට හිතන්න ඕන නෑ ධර්මයෙන් දකින්න සන්තුට්ටි පරමං ධනං යසීසුත සම්පත් ධාන වාහන භවභෝග සම්පත් ගෙවල් දොරවල් දසිදස කම්කරුන් ඔක්කොම ඉන්නවා කියලා හිතමු ගෙදරක. නමුත් ඒ ගෙදර දරුවෙක් නිසා අම්මා තාත්තා පීඩා විඳිනවා නම් බිරිඳ නිසා ස්වාමියා නිසා බිරිඳ යම් කිසි හේතුවකින් පීඩා විඳිනවා නම් අමනෝඥ මානසික සිතුවිලි නිසා අමනෝඥ කායික ක්‍රියාකාරකම් නිසා අමනෝඥ කායික ක්‍රියාකාරකම් නිසා වාචික වචන නිසා සතුට පෑල දොරින් පලා යනවා නම් ආදරේ පෑල දොරින් පලා යනවා නම් අර මොන සම්පත තිබ්බත් මොකටද? එහෙනම් සම්පත් තුල නෙවෙයි බුදුහාමුදුර වදාළ විදිහට පරම ධනෙ තියෙන්නේ හදවතේ ඇති වෙන සතුට තුලයි. අහලක් තියෙනවනේ පැල්පතේ ඇති සාමි නැත මහ මන්දිරේ පිදුරු සෙවි කළ පැල්පතේ ඇති. පැල්පත පිදුරු සෙවි කළ තියෙන්නේ. නමුත් මහ මන්දිරයේ නැතරම් සුන්දර සතුටක් එතන තියෙනවා. ඒ අත දිහා අර හැම සම්පතින්ම පිරීලා ඉන්න කුලපවුලක් දැකලා කල්පනා කරන මේ දෙන්නත් මහලු බොන්න තරම් සතුටින් ඉන්නද අපට වගේ යාන වාහන සල්ලි මිලුවල් නැහැ. අනේ මට වඩා මේ අය සන්තෝෂයෙන් ඉන්නවනේ. බුදුහාමුදුරුවෝ වදාළ බණ පදයක් ඇත්තක්මනේ. සන්තුට්ටි පරමං ධනං. පිස්සස පරමාඥාති එකලින් උපන් ඥාතිත්වයට වඩා ඥාති පරම්පරාවෙන් ඇති වෙන ඥාතිත්වයට වඩා මට විශ්වාසයි ඕනම බාර දුර දෙයක් සම්පතක් මගේ යාළුවන්ට පැවරුවාම නෑන්ට වඩා හොඳට මගේ යාළුවෝ මාව රැක ගන්න. හැම වෙලාවෙම නෙවෙයි උන්වහන්සේ කතාව කියන්නේ යුද්ධයට මං ගියා නේද ගෑණි ගෙදර තියා මගේ යාළුවෝ මං එනතුරු හොඳ බලාගයි දිරතුරු. උන්වහන්සේ කතාව කියන්නේ එහෙමනේ. ඒ කියන්නේ ඒ තරමටම යාළුවෝ විශ්වාසයි කියන එකයි. අපිට විනෝදේට කියන්නේ පැත්තට ගන්න පුළුවන්. නමුත් රස කතාවක් ඒකනේ. මගේ යාළුවෝ මං එනතුරු හොඳ බලාගයි දිරතුරු. සාමාන්‍යයෙන් මේ සංස්කෘත පරිවර්තන කියන්නේ පරහස්ත ගතන් ධනං අනුන්ට දුන්න ධනයක් ඒ වගේම අනුන්ට දුන්න පොත අනුන්ට ටික කලකට බාර දුන්න නෝනගෙන් ගන්න දෙයක් නැහැ කියලා. ආපහු දුන්න විදිහට ගන්න බෑ කියලා මේ කියන්නේ. එතකොට ඒ වගේ නොයෙක් කතා තියෙනවා. ඒ අතරද මොකද හේතුව දැන් මෙහෙම කියනකොට අනේ නෑ හැමදේම මං ඥාතියින්ට වඩා යාළුවෝ විශ්වාස කරලා වැඩ කරපෙකින් අමාරු වැටලා තිනවා මං අනන්ත අප්‍රමාණව කියලා මේ බණහන ආයෙත් හිතෙනවත් ඇති. ඉතින් ඒ පරුද්දම ගන්නත් ඕනනේ මම. ඒතර විශ්වාසා පරමාඥාති. විශ්වාසවන්තභාවය තමයි පරම ඥාතිත්වය කියන එක ජීවිතය තුලින් දකින්නවා නම්. එයා ධර්මයේ දැකගෙන. ධර්මයේ දැකගෙන. ජීවිතේට ප්‍රශ්නයක් ආවම කලබල වෙන්නේ නැතුව. උදේට කියනවා මංගල සූත්‍රය දවල්ටත් කියනවා රැයටත් කියනවා. පුට්ටස්සලෝක ධම්මේ හිතින් යසන කම්පණී කිය. පොඩ්ඩේ මෙහෙ වෙන්න බෑ. අපි කෝගේ හොස්සාගේ මැසෙන්ද බෑ කියනවා. කොයිද ධර්මයේ දන්නේ නැහැ ධර්මයේ දන්නවා නමුත් දැකලා නැහැ. හදවතින් ධර්මයේ දකින්න තුරා ධර්මයේ සක්‍රිය නැහැ. ජීවිත ගැටලුවලදී ධර්මයේ සසඳා බැලීමේ හැකියාව සහ ඒ තුලින් ජයග්‍රහණයක් ලැබීමේ හැකියාව යමෙකුට ඇද්ද? අපි විලාසව කතා කරමින් කුසජාතිකේ පැත්තට හැරෙනවා. ඒ තුලත් මේ ධම් ප්‍රවෘත්තිය වඩාත් සහතික වෙනවා අපි කරුණෙම කතා කරන්නේ. ධර්මයේ ධර්මයේ දකින්නකේ වටිනාකම කියලා දෙන්න ඕන කියලා මම කල්පනා කළා. ධම්මපදයේ තියෙන ලස්සන ගාථාව. අප්පම් පිටේ සහිතං භාසමානෝ ධම්මස්ස හෝති අනුධම්මචාරී.
රාගංච දෝසංච පහය මොහං සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ අනුපාදියානෝ ඉදවා උරංවා ස්වභාගවා සාමාන්‍යසෝ හෝති इति. ඉතින් සරල අදහස අපි කාලේ පිටි කරගන්න ඕනේ මෙහෙම කියමු. නවලෝතුරා දහමේ පල ලබමින්නේ සිව් පිරිසිදු සීල සසුනේහි වඩමින්නේ පස්කන්ද මනා ලෙස දැක මිදුනෙක් වන්නේ දැඩි ඇල්මෙන් තොරව සැනසුම ලැබගන්නේ. මේ ගාථාවේ අර්ථය වඩා හොඳට තේරෙන්නේ ගාථාවේ පසු කතාව පසුබිම කෙටියෙන් මතක් කරගත්තොත් කියලා මම හිතනවා. හොඳ යාළුවෝ දෙන්නෙක් හිටියා. ඒ යාළුවෝ දෙන්න කල්පනා කළා මේ ගිහි ජීවිතය හරි සම්බාධ කරයි. අපි මහාන වෙලා ගුණ දම්පුර මොනේද කියලා දෙන්න සාකච්ඡා කරලා පැවිද්දට එළඹුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි මටයි මගේ යාළුවාටයි මේ ශාසන භ්‍රමචර්යය වේදෙන්න යම් කිසි එකිනෙකාට වෙනස් වුණු මාර්ගයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදානවා ඔව්. විදර්ශනා ධූරය කියලා එකකුත් තියෙනවා. ග්‍රන්ථ ධූරය කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ භාවනා වඩමින් විදර්ශනාව හරහා නිවන් දකින්නත් පුළුවන්. ඒ වගේම ධර්මයේ දැනගෙන ඉන් අනතුරුව ධර්මයේ දැකගෙන. ධර්මයේ දැනගෙන ඉන් අනතුරුව ධර්මයේ දැකගෙන. ඕකට බන්ත එකක් එකතු කරනවා. ධර්මයේ දැකගෙන ඊට පස්සේ ධර්මයේ දැනගෙන. දැන් යම සිද්ධ වුණාම එයා එතකන් කවදාවත් ශාසන මාර්ගයට ඇවිල්ලා නැහැ. අපි තුමු අන්‍යගම කෙනෙක් කියලා. එයා කවදාවත් ධර්මය අහලා නැහැ. සමහර අය කියනවා අපි හැමදෙරේ බණින්නම් මේක තෝරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මම අහලත් නැහැ. නමුත් මට මෙන්න මේ සිද්ධියක් වුණා. ඒක ධර්මයේ කොහොමද කොතරද තියෙන්නේ? ඒකට ධර්මයෙන් උත්තරයක් තියනවාද? අන්න එතකොට යාට ධර්මයේ දැනගෙන ඊට පස්සේ ධර්මයේ දැකගත්තේ. ධර්මයේ දැකගෙන ඊට පස්සේ ධර්මයේ දැනගන්න පුද්ගලයෙකුත් එක්ක කියලා අපි තුන්දෙනෙක් වෙනවා. කොහොමද මේ යාළුවෝ දෙන්නගෙන් දැන් එක්කෙනෙක් ත්‍රිපිටක දෙවලා දහම සූත්‍ර විනය අභිධර්ම ධර්මය මනාව දැනගෙන හොඳ දක්ෂ ධර්මදේශකයන් වහන්සේනමක් වුණා. අප්පම් පිටියේ සහිතම් භාස්මානෝ ධර්මයේ දේශනා කරන්න දක්ෂයෙක් වුණා. දැන් උන්වහන්සේ ධර්ම දේශනා කරගෙන යනවා ලෝක ජන ප්‍රසාදයක් තියෙනවා. දැන් ඔහොම ඉන්න අතරේ උන්වහන්සේ ධර්මයේ දැනගෙන දේශනා කළා මිසක් දැකගෙන දේශනා කළේ නැහැ එතකොට. ඒ ග්‍රන්ථ ධූරයේනේ දැනුම තමයි ප්‍රධානම තිබුණේ. අර විපස්සනා ධූරයේ කිව්වේ භාවනා මාර්ගය තුලින් ලෝක යථාර්ථයේ තේරුම්ගෙන ඥානය උපදවන මාර්ග ධර්මයයි. එක යාළුවෙක් විදර්ශනාව ඉපදෙව්වා. විදර්ශනාව උපදවලා රහත් භාවයටපත් වුණා. හැබැයි අර ග්‍රන්ථ ධූරයේ පුරලා දැන් අර ලාභග්ග මහන්තතා ඉතින් පිරිකර පුද පූජා හම්බ වෙනවා. යසග්ග මහන්තතා මහා කීර්තිය ලැබෙනවා. පරිවාර මහන්තතා මහා පිරිසයාවට අරගෙන රැස් වෙනවා. එතකොට ධර්මයේ ත්‍රිපිටකයේ හදාරපු නිසා නිකන් මම බහුශ්‍රතයි කියන හැඟීමක් එනවා බාහුසත්ත්ව මහන්තතා. ඉතින් ඔය විවිධ මහාන් තත්ත්වයන් නිසා මාන්නකුත් ආවා. මාන්නයව විතරක් නෙමෙයි එකට මාර්ගය හොයාගෙන ආපු දෙන්නගෙන් අනිත් යාළුවා අමතක වෙලා ගියා. එයා ගැන සිහි කිරීමක්වත් නැහැ. ඒ වින්නා නේද මුල අමතක වෙච්ච අය. නමුත් මොහොතකට මොන මතක තියෙන අයත් ඉන්නවනේ දැන් පොලිස් උපතිස්ස දෙන්න ගැන බලන්න. දෙන්නම සත්‍ය හොයාගෙන යමු කියලා ගිරක සමාජනාට්‍ය බලලා පිටත් වෙලා ගිහින් එක්කෙනෙකුට ලැබිච්ච සත්‍ය අසදිහම් දුරන්නේ. අනිත් එක්කෙනා හොයාගෙන යනකොට මචං මට සත්‍ය හම්බ වුණා මෙන්න මෙහෙම දේශනාවක් කළා. එක්තරා භික්ෂුන් වහන්සේලා. එතකොට ලොකු බණක් මොකද දන්නේ නැහැ කොහොනේ අසදිහම් දුර කිව්වේ මොකද්ද? ये ධම්මා හේතුප්පබවා තේ සංජේතුන් තථාගතෝ ආ තේ සංජයෝ නිරෝධෝ එවං වාදී මහා සමන. මට මේ නිරෝධය ගැන පොඩ්ඩක් මේ භාවනා යෝගින් වරද්දගත කරකට මට අහුණා බෞද්ධ දවසවල ඒක ගැන ඩිංගක් කියන්න මම ඇහුවා භාවනාවට අලුතෙන් ආපු පිරිසකගෙන් ඔයගොල්ලෝ
කොහොමද මේ භාවනා වඩන්නේ? නාම රූප නිරෝධ කරනවා. මම ඕගොල්ලන්ට පුළුවන් ද නාම රූප දෙක නිරෝධ කරන්න? නිරෝධ කරනවා කියලා කියන්නේ අනිත්‍යතාවය බලනවා කියන එක. අනිත්‍ය කරනවා කියන එක. ඔබටවත් මටවත් මේ කය මේ රූපේ නිරෝධ කරන්න බෑ. නිරෝධ වෙන හැටි බලා ඉන්න පුළුවන්. මේ කියන එක තේරෙනවද? ඔබට මට සිත නිරෝධ කරන්න බෑ. නිරෝධ කියන්නේ මොකද්ද කියන එක ඉස්සරහට ගමුකෝ. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. උපාද බන්ධ. ඔය අතරත තිති කියලා එකකුත් තියෙනවා. මේක මම නිකක් අර යෝගීන්ට ටිකක් ප්‍රයෝජන නිසා ඒකට කරනවා. ඒ නිසා අපිට තියෙන්නේ නාම රූප දෙක නිරෝධ වෙන හැටි බලා ඉඳීමෙන් විපස්සනා වඩන රහත් වෙනවා. නිසා අපි නාම රූප නිරෝධ කරන්න අපිට හැකියාවක් නැහැ. ඒ නිරෝධාරී සත්‍ය බොහොම ගැඹුරින් තෝරන්න තියෙන එකක්. මම මේ බණ ඩිංග සරලව අරගෙන යන්නේ පංච නීවරණ ගැන කියගෙන යන්නේ. දැන් මේ උසජාතකයේ එළමුණේම තීන විද්ධය ගැන කියන්නේ. තවම කියාගෙන යන්නේ තීන විද්ධය ගැන. මම එකකට එකක් අමුණලා සම්බන්ධ කරනවා අගට. එතෙක් මේ අතිරේක කොටස කියලා දීගෙන යන්නේ කතාවක්ම කියනකට වඩා ධර්මයකුත් තියෙනවා අපි දේශනා කරන එක තුළ. අපේ ජීවිතය තුළ ප්‍රඥාව වැඩෙනවා. දැන් විපස්සනා වඩපු හාමුදුරුවෝ රහතන් වහන්සේ දැන් නිතර මතක් වෙනවා මගේ යාළුවා මොනවා කරන්නද දන්නේ. එයා ග්‍රන්ථ දූරේනේ පිරුවේ. ධර්මයේ දැනගෙන ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. එයා ධර්මයේ දැකලා නැතුව ඇති කියලා මට නම් හිතෙන්නේ. දැන් මේ මම කියාගෙන ඉන්නේ මොකද ධර්මයේ දැනීමේ හා දැකීමේ වැදගත්කම. දැන් මේ යාළුවා බලන්න ඕන කියලා රහතන් වහන්සේට හිතෙනවා. කොයි යාළුවාද? ත්‍රිපිටකය ඉගෙන ගත්ත. ධර්මදේශනා කරන හාමුදුරුවෝ. උන්වහන්සේට මතකයි. දැන් ඈතතිය දකින්නවා අර ධර්මයේ දැනගෙන දේශනා කරන හාමුදුරුවෝ මුල මතක නැති හාමුදුරුවෝ තමන්ගේ යාළුවා ඈත ඉඳලා එනවා. කල්පනා කරනවා වඩින්නකෝ ඔබ වහන්සේට මට තියෙන ධර්ම දහම් දැනුම නැහැ. බොහෝ දේශකයන් වහන්සේලා මට පෙනෙනවා දැනෙනවා. ඒ මාන්නේ හිත උදුම ගත්තම හිතනවා මං තමයි ඔක්කොම ධර්මයේ දන්නේ. වෙන අය මං වගේ ධර්මයේ දන්නේ නැහැ. පොඩි අහංකාරකමුත් වෙනවා, වාදයටත් වෙනවා, විවාදයටත් වෙනවා, සංවාදයටත් වෙනවා. ආරාධනා කරනවා. ඒ මොකද අර දැනුම ප්‍රකට කරගන්න. නුගතුන් හෙලා තලා බලනවා. එනිසා දැන් මේ වික්ෂුන් අතර හිතනවා මම අද හොඳ ප්‍රශ්න ටිකක් අහලා හොඳ භාවනා කර හිටියන්න මට වගේ දැනුමක් නැහැ. අදමම බරක් ගන්න ඕන කියලා දැන් ආම්බුර එනකොට කල්පනා කරනවා. බුදුහාමුදුරුවෝ දා මහා කරුණා සමාවත්තිය බලනවා. ආසයානුසයන් බලනවා. ක්ලේශ ධර්ම ඇති වෙච්ච නැති වෙච්ච අධ්‍යා බලනවා. දැන් ධර්මයේ දැනගත්ත වික්ෂුන් වහන්සේ සූදානම් වෙන කාරණේ බුදුහරන්ට අවධානයට ලක් වුණා. අවධානයට ලක් වෙලා බුදුහාම කල්පනා කරනවා මෙයා දැන් බැරි වෙලා හරි මේ රාතන් වහන්සේගෙන් ප්‍රශ්න අහුවොත් ධර්මයේ දැකපු එක්කරගෙන් ධර්මයේ දන්නේ කරා ප්‍රශ්න අහුවොත් ඒ අහන්නෙම උපවාදයක් කරන බලාපොරොත්තු. එහෙනම් මෙයාට ආර්ය උපවාදයකට අහු වෙනවා. ඒ නිසා මම ඊට ඉස්සරහට යන්න ඕන. දැන් අර හාමුදුරුවෝ ඈත තියා දැක්කේ. ටිකක් කල බලනකොට බුදුහාමුදුරුවෝ ඉන්නවා මේ ධර්මයෙන් දැනගත්ත හාමුදුරුවෝ ඉස්සරහ. ඉර්ධියෙන් වැඩලා. බුදුහාමුදුරුවෝ මොනවාදකින් ප්‍රශ්න වලියක් අහනවා. එක ප්‍රශ්නකටවත් හරියට උත්තර දෙන්න බැරි වුණා. උත්තර දෙන්න බැරි වුණා. ඔහොම ඉන්නකොට දැන් මාන්නේ මිදුණා. එතන සියල්ල දන්නවා කියලා හිතාගෙන ඉන්න ප්‍රශ්න අහනකොට බැරුවෝ කියලා. රහතන් වහන්සේත් ළඟට ආවෝ යතර. භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේගේ ප්‍රශ්න ඒ ප්‍රශ්න ටික එහෙම අහනවා. අවුම් බණා විවරණයක් අහපු ප්‍රශ්න වලට උත්තර වශයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් අටුවා විග්‍රහයට ගියොත් ඒ ප්‍රශ්න සහ උත්තර විවරණය කරන්න ඕනේ. ඒක ධර්ම දේශනා ගණනාවක් අපිට වෙන් කරන්න සිද්ධ වෙනවා. අනාගතයේ සමත විපස්සනා මාර්ගය හරහා මා දේශනා කරන්න ඕනේ කියලා නීවරණ විග්‍රහයෙන් පස්සේ හිතාගෙන ඉන්න යම් ධර්ම කාරණා ටිකක් පේනවා. එතෙන්දී අපි ඒ ටික නැවත සාකච්ඡාවට ගමු. දැන් අර රහතන් වහන්සේ මනාව පිළිතුරු දෙනවා දැකලා ධර්මයේ දන්න භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මම වැරදි අදහසකයි කියලා. මොකද්ද වැරදි අදහස? මම තමයි සියල්ල දන්නේ. මෙයා මොකුත් දන්නේ නැහැ කියලා මං හිතාගෙන හිටියා. නමුත් දැන් මට පැහැදිලි.
මම අනවර්ථ ලෙස මානෙක හිතයි කියලා හිත පහළ වුණා. බුදුර වැඩි මාන්නේ දුරු කරා. පින්නත් මේ මාන්නේ දුරු වෙනකන් රහත් ඵලයට යන්නම බෑ කාටවත්. මානෙ කියන්නේ මැනීමනේ. මැනීම පිළිබඳව කරුණු ගොඩාක් මම පින්නතුල දන්නවා. ඒකට මම කාලය ගන්නෙ නෑ. අපිට අද මේ කුසල ජාතිකේ අහවර කරන්න පුළුවන් වෙයි කියලා අදහස් කරගෙන ඉන්න නිසා දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අර මම කිව්ව ගාථාව මොකද්ද? අප්පම් පිටේ සහිතං භාසමානෝ ධම්මසෝති අනුධම්මචාරි. යම් කිසි භික්ෂුවක් ධර්මයේ දෙවලා දහම මනාව දැනගෙන දේශනා කරනවා නම් ඒ දේශනාවෙන් හා දැනීමට සීමා කරගත්තු ජීවිතය අනුන්ගේ ගවය රකින්න ගෝපල්ලෙකුගේ ජීවිතය වගේ උන්වහන්සේගේ ජීවිතය. ධර්මය දැකපු මේ රහතන් වහන්සේ වගේ රාගය, ද්වේෂය, මෝහය මුළුමනින් ප්‍රහීන කළ ඒ උත්තමයන් වහන්සේ ගෝපල්ලු හිමියා වගේ. ගෝපල්ලු හිමියා පස්කෝ රසය ලබනවා, පහසුවෙන් අවශ්‍ය කරන ශක්තිය ලබනවා, ආර්ථික බලය ලබනවා. ඒ වගේ ධර්මයේ දැකීම තමයි ධර්මයේ දැනීමට වඩා වැදගත් වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන නිසා පින්නත් ඔබ දහම් ඇසීමේ ප්‍රයෝජන කොටස් දෙකකට හැම මොහොතකම බෙදා ගන්න ඕනේ. එකක් ධර්මයේ දැනගන්න අතරේ ඒ ධර්මය මම දකින්න ඕනේ කියලා බලන්න. ඒ වගේම ඔබ යම් කිසි අත්දැකීමක් ජීවිතේ ලැබුවොත් ඔබට මේ වික්ෂුන් වහන්සේගේ ආශ්‍රය වැදගත් වෙන්නේ මට මෙන්න මෙහෙම එකක් ජීවිතයේ අත්දැකීමට අහු වුණා. මේ තුල ධර්මයේ වටිනාකමක් තියෙනවා මේක ධර්මයෙන් තෝරන්නේ කොහොමද කියලා අහගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ යා දැක්ක අත්දැකීම ලැබපු අත්දැකීම ධර්මයේ සමග සම්බන්ධ කරලා බලනවා. දැන් භාගතුන් වහන්සේගෙන් අහපු තරමක් ප්‍රශ්න අහලා තියෙනවා. ධර්මයේ දැනගන්න අපෝ විතරක් නෙමෙයි ධර්මයේ දැකගෙන දැනගන්න අපෝ. ධර්මයේ දැකගෙන දැනගන්න අපෝ. දැන් අපි සාකච්ඡා කරගත්තොත් දැන් දිශාගෝතමී කියන්නේ ධර්මයේ දැකපු කෙනෙක්. උන්වහන්සේ දැකපු ධර්මයේ යථාර්ථය කියලා දුන්නේ ධර්මයේ දැකලා බුදුහාමරට ආවර පස්සේ. ඒ වගේ හිතන්න එපා අපිට දැන්ම ධර්මයේ දැක ගන්න බෑ. අපි දැන් මේ භවයේදී බණ අහන ධර්ම රස කරගමු. පස්සේ කාලෙකදී අපිට ධර්මයේ දැක ගන්න බැරිය කියලා වරදවා හිතන්න එපා. හොඳයි. දැන් ඔන්න අර අපේ ඌණ පූර්ණයෙන් නවත්තලා විට කුස ජාතකයට අද නැවත එළඹෙනවා. දැන් පින්නත් ඔබට මතකයි කුස රජුරු අතහැරලා පබාවති ගමට ආවා මధుරට සාගර නුවරට. දැන් කුස රජුරු කල්පනා කරනවා මට මේ රාජ්‍ය ශ්‍රී කිසි වැඩක් නැහැ අම්මට රාජ්‍ය පවරලා දීලා පබාවති නැති මේ ගෙදර අමුසෝනක් වගේ මට මේ මාලිගාව අමුසෝනක් වගේ ඒ නිසා මම යනවා පබාවති හොයාගෙන කියලා. දැන් ඔන්න කුස රජුරු පිටත් කරලා යනවා. ඔබට මා කිව්ව පංචරාජ කකුද බාණ්ඩ කියලා රජ පදවියකටපත් වෙන්න ඕන කරන කෙනෙකුට තියෙන උපකරණ ටිකක් තියෙනවා රාජබැවි සංකේත. ඒ ටිකත් අරගෙන කහවණු 1000කුත් අරගෙන කොකරද කියලා වීණාවකුත් අරගෙන දැන් යන්නේ පබාවති රැඳෙන මහගෙදරටයි මාලිගාවට. ඔයලා තියෙන්නේ මధుරට සාගල නුවර. මේ කිව්වා ඒ ගිහිල්ලා එක ගෙදර කරේ නවාටන් අරගෙන පහවදා උදේ කියනවා මම රස්සාවක් හොයන්නයි ආවේ. උදේ සතියේදී කතා කළා. ඒ නිසා මට වීණා වාදනය කරන්න පුළුවන්. ඔය අම්මා අඳුරන්නේ නැහැ මේ කවුද කියලා. වීණාවත් අරගෙන දැන් අර රජමාලිගාවට කිට්ටුව වීණා සංගීත කණ්ඩායම ඉන්න තැනට ගිහිල්ලා රජුරුවන්ගේ සංගීත කණ්ඩායම එයා වීණා නාදය පවත්වනවා. ඔහොම වීණා නාදය පවත්වගෙන ඉන්නකොට අර රජුරුව හැබැයි මధుරට සාගර නුවරට පැමිණි මොහොතේ ඉඳලම පබාවතියට අර සැප පහසු ආසනවලවත් ඉන්න බැරුව බිම ඇතුලෙන්න පටන් ගන්නවා. ඒක තමයි රජුරුවන්ගේ තියෙන තේජස්වී භාවය. මතු පිටින් එක පේන්නේ නැහැ. අධ්‍යාත්මික බෝධිසත්ව ගුණ ධර්ම සම්පූර්ණ කළ උත්තමයන් වහන්සේගේ තියෙන තේජානුභාවයයි මේ පෙනුනේ. පබාවතිය විතරයි මේක දන්නේ හැබැයි. වෙන කිසිම කෙනෙක් මధుරට සාගර රජුරුවත් ඒ රජ විසුණු වහන්සේවත් තවත් සහෝදරු 7 දෙනෙක් හිටියා මේ 7 දෙනාවත් කිසිම සේවකෙක් සේවිකාවෙක්ව රටවැසියෙක්වත් දන්නේ නැහැ. මේ ඇවිල්ලා ඉන්නේ කුස රජුරුව කියලා. කුස රජුරුව ආවේ වෙස්වලා. දැන්
ඒ වීණානාදය ඇහුනම මම ආපහු මුලට එන්නේ ටික මතක් කරගන්න. සාගර රජුව කල්පනා කරනවා නැත්නම් මధు රජුව කල්පනා කරනවා කවදාවත් ඇහුවේ නැති තරම් මනහර සංගීතයක් ඇහෙන්නේ. වාදනයක් ඇහෙන්නේ. පණිවිඩයක් ඇරි අද කවුද මේ වාදනය කළේ? මේ අපේ අතවැසි අපෝ අතවැසි තරතුරේ කියන්න හොඳ එක නෙමෙයි. ඔයගොල්ලන්ගේ ගුරුවරයා බවපත් කරගන්න හොඳ කෙනෙක්. ඒ නිසා එයාව ගුරු තරතුරේ තියාගන්න. පඩියක් වැඩි කරනවා. එයාටත් විශේෂ වැඩමුළුත් ගෙවනවා. දැන් මේ සංගීත කණ්ඩායමේ නායකයෙක් විදිහට කියන ඔයාට ප්‍රොමෝෂන් එකක් දුන්නා රජු. ඔයාට පුළුවන් දැන් මෙතන ඉඳලා වීණා නාද කරන්න. මම කල්පනා කරනවා කුසල රජු මෙතන වීණා නාද කර කර හිටියට මට පදාවතී දකින්න හම්බෙන්නේ. ඒ නිසා මම මෙතන ඉන්න එකෙන් අයින් වෙන්න ඕන කියලා හිමියටත් නොකිය. දැන් ආපහු අර වීණාවත් අරගෙන ගියාර රෑ නැවතිලා හිටපු ගෙදර. ඒ කියන මේ වීණා නාදේ පොඩ්ඩක් කියන්න. මට තව හරියට ගැළපෙන රසාවක් හම්බුනේ නැහැ. මම රසාවක් හොයාගන්නවා. හොයාගෙන මම එන්න. දැන් එතුමා කල්පනා කරනවා එතකොට දැන් අත්දැකීම් ගොඩක් තියෙනවානේ රාජමාලිගාවලට ඕන කරන බඩු බාහිරාදී කියන්නේ. ඒ බඩු බාහිරාදී තනන අය පිළිබඳව අවබෝධයක් තියෙනවානේ දැන් පින්වත්නි. දැන් ඔය බුද්ධ අද කාලේ රජවරු එක එක්කනට පැවරුවානේ රාජකාරී. ඒගොල්ලන්ට ගම්වර දුන්නා රාජකාරී පවරල පුරාණ කාලේ. ලංකාවෙත් එහෙම තාමත් ඒක තියෙනවා. දැන් කුල සංකල්පය කියලා එකක් ඇවිත් තියෙනවානේ සමාජයේ. ඒ කුල සංකල්පය ආවේ රජුරු එක එක්කනට පවරපු රාජකාරී නිසා. ඒ රජුරුවන්ගේ රාජමාලිගාවේ රාජ්‍ය බිසවුනාන්දලාගේ අනිකුත් ඒ යුද්ධ කටයුතු වල ඉදලාගේ රෙදිපෙරළි හොදනා හිටියා. ඒගොල්ලන්ට කිව්වා රාජකයෝ කියලා. රාජකය කියන්නේ හොදනවා පාලි. රාජකය කියන එක තමයි පස්සේ රදා කියලා හැදුවේ. ඊළඟට රජමාලිගාවට පැණි හකුරු හදන අය. ඒගොල්ලෝ ඒ කුල ප්‍රවේණී රස්සාවේ නිසා රස්සාවේ නමින් ඒගොල්ලෝ හැදුවේ. එතකොට රජුරන්ගේ පෙරහැර වලට රාජ්‍ය උත්සව වලට බෙර වාදනය කරන්න හිටියා. ඒගොල්ලෝ බෙර වාදකයෝ හැටියට ඒ කාලේ පිළිගත්තා. එතකොට දැන් ඔය උඩුවියක් බඳින අය ඒ කටයුතු කරන්න තව පිරිසක් හිටියා. ඒ අයටත් එහෙම වෙනම ඒ රාජකාරී හැටියට නමක් දුන්නා. එතකොට රාජමාලිගාවට ඕන කරන වළංගනාව හදලා ඉන්නවනේ. ඒ අයට කවුද කියලාද කිව්වේ? කුම්භකාර. වළං හදලා අද ඒකට කියන්නේ මහා නිකන් මේ බොහොම නෝන්ජල් නම. ඉතින් මේ රාජ්‍යරෝ දීප සමහර දේවල් වල පාරම්පරික රාසාව මූලික කරගෙන මිනිස්සු පහත් කරන එක මිනිසුන්ගේ කුලය ඒගොල්ලෝ පහත් අපි ඉහළ ගොවිතැන්පත් කරන්න බාර දුන්නා අයට කුඹුරු පරිපාලනය කරන්න බාර දුන්නා අය ගොවිගම කිව්වා. ඉතින් අපි සමහරව ගම් පිටින් ඒ නම් රදාගම කියනවා. ඒ රෙදිපෙරළි හොදලා ඒක ගෞරවණීය රාසාව. රජේ වැටුප් ලැබෙන ඉතා ගෞරවණීය රාසාව. අපි ඒක පහත් කොට සැලකුවා. ඒක මේ ධර්මයේ දේශනා කරනත් එක්ක මිනිසුන්ගේ තියෙන මේ කුලමානී සංකල්පය බිඳ හෙලන්න ඕනේ. දැන් ඒක ඔය වික්ෂුන් වහන්සේලාටත් ඇවිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ලංකාවේ වරින් වර එකදු උපසම්පදා වික්ෂුවක්වත් හොයාගන්න බැරි තරම් ශාසනය පිරිහිච්ච ඉතිහාසයක් තියෙනවා. ඒක වරින් වර ශාසනය පිරිහෙනකොට එක එක දේශවලින් රාමඤ්ඤ දේශයෙන්, අමරපුර දේශයෙන්, සියම් දේශයෙන් උපසම්පදා වික්ෂුන් වහන්සේලා ගෙන්නලා මෙහි උපසම්පදාව පිහිටෙව්වා. ඒකට මහනුවර යුගයේ ශාසනය පිරිහිලා තිච්ච වෙලාවක රජුරෝ නියෝගයක් දෙනවා සියම් දේශයෙන් ආම්දුරු උපසම්පදා ආම්දුරු ගෙනන මෙහි ශාසනය පිහිටුවා. ඒ උපසම්පදා ආම්දුරු ගෙනාවට මේ රජුරෝ කුලමාන්නේ ඉදිවිච්ච කෙනෙක්. රජුරෝ මේ නිකායේ මහාන කරන්න පුළුවන් අපිට වඳින්න පුළුවන් අය විතරයි. රජුරන්ගෙන් වැඳුම් ගන්න පුළුවන් අය විතරයි. ඒ අය රජුරන්ට සේවය කරන අනිත් කුල වලින් බෑ. එදා සමාජයේ ගොවිගම කටයුතු කරපුවා ගොවිතැන් කරපුවාට ගෞරවයක් තිබුණා. ඒ බුද්ධ කාලේ බ්‍රාහ්මණ ශ්‍රේෂ්ඨ වෛශ්‍ය අහලා තියෙනවද මෙන්න තුනක්. ඒ නිසා මේ නිකායේ පැවිදි කළ යුත්තේ
ගොවිගමයි පමණ. කාගේ නියෝගයද මේ? රජුරුවන්ගේ නියෝගය. බුදුහාමුදුරන්ගේ ශාසනය මොකද්ද තියෙන්නේ? සුනීතට සම්බුද්ධ ශාසනය සැඩවල කුලේ වෙලත් පැවිදි වෙන්න ඉඩ දීලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. අචිරවතී ගංගා යමුනා ආදී ගංගාවෝ විවිධ තැන් වලින් ගලාගෙන එනවා. මහා සාගරයට වන් කළ සියලු ජලය ලවණ රසයෙන් යුක්ත වූවා මෙන් මගේ ශාසනයට ඇතුළු වෙනාට පස්සේ කිසිම කෙනෙකුගේ කුලය බලන්න එපා. ඒක තමයි බුද්ධ නිකාය. දැන් මොකක් කරාට ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද එතකොට? කුලය ගැන බලනවා. රාජනිකාය. හැබැයි පස්සේ පහු ශාසනීය විකාශනය වීමත් සමගම භික්ෂුන් වහන්සේලා විරුද්ධ වුණා. සියම් නිකායේම පැවිදි භික්ෂුන් වහන්සේලාට විරුද්ධ වුණා. කුලය බලලා මහාන කරනවා. කුලය බලලා උපසම්පදා කරනවා. බලන්න ඕන කරන 20 වය සම්පූර්ණද උගතමනා බණදහම් පූර්ණය කර තිබෙනවද කියලා බලන්න එක විතරයි බුද්ධ ශාසනය. අනිත් සුදුසුකම් එකක්වත් සුදුසුකම් මෙන්න සලකන්නේ. කොමුණත් මම මේ කතා කරන්නේ මధుරට සාගල නුවරට දැන් ගිය මෙතුමා රස්සා හොයනවනේ. එතකොට රජුරුවන්ගේ මාලිගාවට යන්න එන්න පුළුවන් විදිහේ ළඟ සමීප සම්බන්ධයක් තියෙන රජුරුවන්ගේ නියෝගයෙන් පනවන ලද රාජ්‍ය සේවකයකට තමයි ඇතුළත් වෙන්න ඕන රජුරුව. මොකද හේතුව? එතකොට තමයි පබාවතිව හම්බ වෙන්න පුළුවන්. පබාවතිව අදුගානේ දකින්නවත් පුළුවන්. දැන් ගියා වරන් හදන කුමාර කර්මාන්ත ශාලාවකට ගියා. කුමාර කර්මාන්ත ශාලාවට ගිහිල්ලා කියනවා මම ආවේ රස්සාවක් හොයාගෙන. රස්සාවක් දෙන්න පුළුවන්. හොඳයි රස්සාවක් දෙන්න. දැන් රජමාලිගාවට විතරයි කුමාර කර්මාන්ත ශාලාවේ මේ වළම්පිකම් හදන්නේ. හැබැයි කුමාරිකාවන්ට නැත්නම් මිසවුන් මහන්සලාට නැත්නම් රජුරුවන්ගේ දෝණිලාට දුවරු පිටිය 7 දෙනෙක් පබාවතිත් එක්ක 8 දෙනයි. මේ 7 දෙනාටම සෙල්ලම් කරන මුට්ටි දැන් අපි පොඩි කාලේ බත් වේන්න අපිට අම්මා මුට්ටි ගෙනත් දෙනානේ පොඩි මුට්ටි. ඔගේ පොඩි මුට්ටි ඒ වගේම මොකද්ද කොරස් නෑබිලි ඕව හදනවා කුමාරිකාවන්ට සෙල්ලම් කරන්න. දැන් මේ කුස රජුරවන්ට හැම වෙලාවෙම කරන්න පුළුවන් කුස රජුරෝ කිව්වා මේ මම හරි ආසන්නේ පොඩි වලක් හදන්න. ඒ මොකද? දැන් පබාවතිට යවන්න දෙන්න පුළුවන් ඉන්නේ පොඩි වලක් හදුවොත්. කමක් නැහැ. එහෙනම් ඔය හදන්නකෝ කියලා. දැන් එයා හරි ලස්සන පොඩි වලක් හදනවා. දැන් බලන්න කෙනෙකුගේ අදිෂ්ඨානය හොඳ වෙනකොට එයාගේ තියෙන අධ්‍යාත්මික ශක්තියත් එක්ක ගන්න පුළුවන් මහ පුදුම මේ විශ්වයේ අභිරහස් කියලා මම ඒක මට ඒ ටික අධ්‍යයනය කරනකොට තේරුණා මේවා විශ්වයේ අභිරහස් නේද කියලා. මායන් මොකද දේවල් නෙමෙයි විශ්වයේ අභිරහස්. දැන් මේ වරන් වලින් මේ උසරජුට කල්පනා කරනවා මම පින්තූර අඳින්න ඕන මේ පොඩි සෙල්ලම් වරන් වල මගේ නෝනට විතරක් පේන්නේ. මගේ රූපේ නෝනගේ රූපේ කුදී කියන දා හොඳ සේවිකාවක් වුණා. කුදීගේ රූපේ වලන් වල ඇදලා දැන් අර මිනිස්සයාට රජුරුවන් ඉස්සරහ පෙන්නලා වුණා. රජුරුවන්ගේ ඕඩර් එක ඇතුව තමයි අර බෙදන්න පුළුවන්. රජුරුවන් දැන් ගිහින් පෙන්නනවා ෂා ළමා වලන් හරි ලස්සනයි. එහෙමනම් අර ලොකු වලන් ටික මුළු තැන්ගෙට යවන ළමා වලන් ටික අරගෙන ගිහින් මගේ දූ කුමාරිකාවන්ට දෙන්නකෝ. දැන් 4 දෙනාම ආවා. පුදුමේ කියන්නේ දැන් අර වලන් අරන් ගියා දෙයා දන්නේ නැහැ. මේ වගේ මේ රූපය ඇඳලා තියෙනවා කියලා. පේන්නේ කාට විතරද? පබාවතිට විතරයි. මොකේ අභිරහස කියලාද මම ඒකට කිව්වේ? විශ්වයේ අභිරහස. වෙන කිසි කෙනෙකුට පේන්නේ නැහැ. බුදුහාමගෙත් එහෙම එකක් එක්තරා විදිහක ලෞකික ඉර්ධියක් ඒක. දැන් බුදුහාමුදුරුවෝ ළඟ මගේ මතක හැටියට යසපුත්‍රයාට කොහොද ඇවිල්ලා පැවිදි වුණා. තාත්තා හොයාගෙන ආවම දැන් ළඟ ඉන්න ආමුදුරුවෝ තාත්තට පේන්නේ නැහැ. බුදුහාමුදුරුවෝයි පේන්නේ. ඒ වගේ අවස්ථා ගොඩක් බරපතල තියෙනවා. ඉතින් දැන් අර වලම් බෙදාගෙන ගිහින් හරියටම අර පබාවති විතරක් පේන්න හදපු රූප සහිත වලම් ටික තියෙනවනේ. ඒ වලම් ටික ඈගේ අතටම දුන්නා.
අර වරන් අරන් ගියේ. ඒක දැන් ඉතුරු බලන්න ටිකක් පොඩ හිතන්න තරම් දෙයක් නේද? කොහොමද બોලේ ඒක උනේ? මට නම් ඒක හිත කියවනකොට හිතුණා. දැන් පබාවති වරන් ටික අරන් බලුවාම මේ ඉන්නේ මගේ දාර විලෙන් මතුවෙලා මගේ අතල්ල ගත්ත හදේ. කවුද? කුසරාජුරු මේ යකයපෝ මගේ රූපේ මේකේ ඇදලන්නේ. මේ පුදිත් ඉන්නේ පැත්තක. ඒ වරම් ටික කරපැඩේ මට එපා මේ වගේ පොළවේ ගැහුවා. කියන මේ පුදි කියනවා ඕවා මේ කුසරාජුරු හදලා එවුවා කියලාද හිතේ? පුදි දන්නේ නැහැ කුසරාජුරු ඇවිල්ලා බා. කුසරාජුරු හදලා එවුවා කියලාද හිතේ? මාන්නේ ආඩම්බරේ ලොකුකම කියලා දැන් හොඳටම බෑන්න. මොකද ඒ සේවිකාව වුණාට මොකද අර නිකම් අම්මෙක් වාගේ මෛත්‍රී සාගතයන් දැන් බලන්න සමහරගේ වැඩ පොඩි කාලේ ඉඳලා මේ චූටි බේබි ඉපදින්නත් ඉස්සෙල්ලා මම මේ ගෙදර වැඩ කරන්නේ. ඒ චූටි බේබි ලොකු වුණාම අම්මට වඩා බයයි සමහර විට අර ආයම්මට බලා ගන්න අම්මට. එතකොට ආදරේ. එම ලොකු අයිතිවාසිකමක් තියෙනවා. ඒ වගේ අත්දැකීම් තියෙන අය වුණ තරම් ඇති. ඒ සමහර වෙලාවට මාව බලන්න එක්කගෙන සමහර ආච්චි අම්මලා වයසක අය එක්කගෙන එනවා ඉලන්දාරි දුර පුතාලා. අපි හන්දන මේ අපි චූටි කාලේ ඉඳලා බලාගත්තු ආච්චි අම්මා මේ. ඉතින් අපි අත්තම්මා කියන්නේ අපි ආච්චි අම්මා කියන වැඩකාරී කියලා නෑ කවදාවත් අපි හම්බුනේ. මේ එයාලව දානි ටිකක් පූජා කරන්නයි. මේ පිරිකර පූජා කරන්නයි එයාලව. එයාට දැන් ජීවිත කාලේ අපිට කරපු දෙයට අපි කලගුණ සලකන්න ඕනේ අපේ හැමෝම අපිට පුළුවන් කාලේ. එහෙම ගෞරව කරන අයත් ඉන්නවා තමන්ගේ සේවකයන්. නිග්‍රහ කරන්නේ නැතුව අපි බලාගත්තට නිග්‍රහ කිව්වේ. ඔගේ ලොකු ආදරණීය බවක් තිබුණා. විතරම සැරකන කුමාරිකාවන්. දැන් අපින්නතට මතකයින් දැන් කුසරද්දිවන්ගේ අර රන් රූපය අරන් ආපු වෙලාවෙත් වතුර ගේන්න ගිහිල්ලා යන වෙලාවේ රන් රූපයෙන් තිබ්බනේ කුසරද්දිවන්ගේ එතකොටත් කම්බලට හැවිති මට හොරෙන් කොහෙද බල මම මාළිගාවේ හිටපන් කියලා ආපු වෙලාවේ මෙතන හිටගෙන ඉන්නේ මොකද කියන්නේ. ඒතරම් කම්බලට ගහන්න උනත් අර කුදීගේ ශක්තිය තිබුණා. ඒ නිසා කුදීගේ රූපේ මේකට ඇතුළත් කිරීම හරි වැදගත්. මේ කතා ප්‍රවෘත්තිය නිකන් ඇත්තටම හොඳ සාහිත්‍ය නිබන්ධනයක්. අදත් ඉවර කරන්න පුළුවන් ඒ දවන්දා. දැන් අනික පොළොවේ ගහලා ඉවරනම අනික කිව්වා මේ අනර වරන්තික පොළොවේ ගහුවෝ මේ කවුද හදලා දුන්න කවුද කියන්නේ කුමල් කර්මාන්තේ ප්‍රධානියා කියනවා අනාතික පොළොවේ ගහුවා රජුරුවන්ගේ ඉන්නවා කියක් මහා අහංකාර උද්දච්චය කියක් මම හිතේ කීකටම පබාවදීද කොහෙද දීගෙත් කැදලා ගෙදර හිට ඉන්නේ කායක දැන් කියන්නේ ඇතර රසවත්නේ ඔකිට කොහොම දීගෙත් කැදලා එද සිද්ධ වුණේ ඔක හින්දා තමයි කියලා දැන් කුසරාජුලොත් එක්ක කියලා කුසරාජුලෝ කියන්නේ ඔව් ඒක නම් ඇත්ත තමයි කියන්නේ බලන්න හිතක් ඇතුළේ යමක් යම් කිසි අරමුණක් ඉතුරුනකන් යමක් තරහගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙන කුසරාජුලෝට වළං හදන එක ඇත්තටම පෙර පින්බලයට අපි එකක් මිසක් නැත්තම් මෙච්චර ලස නිර්මාණ කරන්න යා එහෙම වැඩ කරපු කෙනෙකුත් නෙමෙයි. ස්වයාත්තවම දක්ෂයාට දක්ෂතාවයේ මතුවෙනවා යමක් ඉෂ්ට කරගන්න ඕන නම් පින්නක්. කාටවත් බැරි නෑ කිසි දෙයක්. දැන් මේ රජුරෝ කවදාවත් කලින් පුහුණු වෙච්ච ඒවා නෙමෙයි. කුමාර කර්මාන්තසාරක වැඩ කරපේවා නෙමෙයි. යමක් දිනා ගන්න ඕන නම් දැන් මිනිස්සු එහෙම දැන් පහුගිය කාලේ හැම කලේ නැද්ද? උදාහරණ ජීවිතයට අල්ලපු නැති මිනිස්සු වරක් කපලා පත්තිකා පහකොට කරලා මයක කොටුවක්වත් යන්නේ නැද්ද පහුගිය කාලේ? අනේ කවදා කාපුට කරන්න කියලා කියන්නේ මිනිස්සු ඒ වගේ කවදාවත් කළ නැති දෙයක් වුණත් රස්සාව නැතුව ගියොත් කරන්න සිද්ධ වෙනවා. කරන්න සිද්ධ වෙනවා. මනකදී ඊටමක් ගැන ගැටලුවක් සාකච්ඡා කරපු දිනේ කිව්වා අපේ අම්බරනේ අපේ මහත්තයා ජීවිතේ බිමවත් හරියට ඉඳ ගන්න බැරි හාදයක්. කාර්යකින් ගිහින් කාර්යකින් බහලා එහෙම හිටියේ බොහොම තේජසතු හිටියා. දැන් අපේ හැන්නේ කුලියට යනවා පොල් කඩන්න. කුලියට පොල් කඩන්න යනවා. කවදාවත් ගහගෙන ගමනසේ නෙමෙයි. කියලා ඒ දිග විස්තරයක් කිව්වා. අම්මගේ තියෙන පුරුදුකම් අම්මා දුවට සලකනවා. නමුත් පුතාට මෙහෙමයි සලකන්නේ. පුතාගේ තියෙන ඉඩම් කැල්ලක් අරගෙන දුවට දීලා ඉතින් දැන් අපිට අද රස්සාවක් නෑ යන්නේ මොනවද නෑ මම ළමයිත් එක්ක මැරෙන්නයි සිද්ධ වෙන්නේ ආම්තුරුනේ කියන මේ විස්තර ටික මට කිව්වා. ඒ වගේ සංවේදීදන්ත දේවල් උතෝරතරම් තියෙනවා. දැන් පින්නතුල උනත් සමහර වෙලාවට බලන්න ඔය දැන් පහුගිය කාලේ මට මතකයි සමහර කෙනෙක් දුරු තුන පහට ගෙදෙට්ට ගිහලා හොදලා බෙදලා පැකට් කරලා සමහර කෙනෙක් පහන් තෙල් ටික සමහර කෙනෙක් හඳුන් කූරු ටික මොනවා හරි නිෂ්පාදනයක් කරලා ජීවිතයට උත්සාහ කළා. ඉතින් මේ රජුරුවත් යම දිනා ගන්න ඕන වෙනකොට බලන්න කැප වෙච්ච හැටි. ඒක අපි කැප වෙන්න ඕන.
එකක් නැති වුණාම මේක දිහාම බලාගෙන හුල්ල ඉන්න පිරෙන්නේ නැතුව මිනිහෙකුට දෙනවා ලෝවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත. එකක් බැයි නම් ඊළඟට මිනිහෙක් සමතේකට සමත භාවයටපත් වෙන්න පුළුවන්. දැන් මෙයා හොඳ සමර්ථයෙක්නේ. දක්ෂයෙක්නේ. මොන කර්මාන්තයේද? කුබල් කර්මාන්තය. දැන් කල්පනා කළා මෙතන ඉඳලා වැඩක් නැහැ කුමාරිකාව වරන් හම්බෙන්නේ නැහැ. යන්න ඕන. මාලිගාවේ කුමාරිකාවන්ට මල් ගෙනියන තැන තියෙනවා. කොණ්ඩාසල දෙවිවලට ඒ වගේම ඉන්න කුටියේ සුවඳවත් කරන්ට සැතපෙන ආසනිය වටේට තියන මල්. මම යන්න ඕන මල් බොකේ හදන තැනකට. කුමාරිකාව සන්තෝෂ වෙන තැනට එතන ඊළඟට දැන් ගිහිල්ලා එතෙන් ගිහිල්ලා අහනවා මම රස්සාවක් හොයාගෙන ආවේ මේ මට පුළුවන් ද රස්සාවක් දෙන්න පුළුවන් දැන් රාජමාලිගාවට මල් හදනකොට දැන් එක එක්කෙනාට වෙන වෙනම මල් යවනවා කොණ්ඩේ ගහන මල් වෙනම ඒ වෙනම පැක් කරලා යවන්නේ අට වෙලාට රජුරවන්ට විසුණුනාන්දේ වෙනම යවනවා දැන් අර මල් ගෙනින මිනිස්සයා කියනවා රජ දූ කුමාරිකාවන්ට මෙන්න මේ විදිහට මල් බොකේ හදන්න ඕන. හොඳයි කියලා බාරන්න මුසරජුරු එක මල් බොකේ එක මල් වලින් හැදුවා කාගේ රූපෙද? පබාවතිගේ රූපේ. දැන් අර විදිහටම මල් බෙදාගෙන යනවා. අර පබාවතිගේ රූපේ හදාපු මල් බොකේ එකම මල් ගොමුවම ඇතල මල්ගොම අතර අරගෙන බලනකොටම පබාවතිර පේනවා කාගේ රූපෙද? වෙන කාටවත් පේන්නේ මේ මගේ රූපේ. මපා මේක හදන්න බෑ. කියන අර මල්පොකේ කුඩු වෙනකම් විවිධ කොටා. පොළවේ ගිහුවා. ආයෙත් ඒ පණිවිඩයත් අර විදිහට ගිහින් කිව්වා. කල්පනා කළා මෙතන ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. රාසා ටික මතක තියෙනවා. රට අරගෙන හිටියා වගේ නෙවෙයි වුණා. මං ආයෙ අහනවා. ඊළඟට කල්පනා කරලා මෙතන ඉඳලා වැඩක් නැහැ. ඔය රාජකුමාරිකාවන්ට මේ දැන් අපි මේ පාවිච්චි කරන වටාපත් වාගේ ඒවා. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන ඔය චීන මිනිස්සු ළඟ තියෙන කාන්තාවනක ජපන් කාන්තාවනක තියෙන වටාපත වගේ කර අකුරලා දිගහැරලා හැම පවන් දාලා ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ වගේ උඩ බට කර්මාන්තයෙන් ලස්සන නිර්මාණ හදනවා. කඩනක මෙතන හිටියොත් නම් බැරි වෙන එකක් නෑ මේ යෝධිව. දකින්න වරන් සන්තෝෂ කරයි. ඉතින් මේ උඩපතුරු කර්මාන්ත කරන්නේ. මේ මං ආවේ රස්සාවක් හොයන්න. ඉතින් මෙහි තියෙන උඩපතුරු කර්මාන්තයෙන් එක ක්‍රීඩා භාණ්ඩ හදනවා තමයි. අලංකාර භාණ්ඩ හදනවා. මල් බෝච්චි අරම හදනවා. දැන් ඔය වේවැල්ඩිනි කියන එකේ තියෙනවනේ එක එක જાතිය වනේ සත්තුන්ගේ රූපරම වේවැල්ඩි හදනවා. ඒ වගේ දැන් ඒ නිර්මාණ කරන දන්න කෙල්ලෙක් කිව්වා මේ රජුරුවන්ගේ රාජකුමාරිකාවන්ටත් භාණ්ඩ හදන්න තියෙනවා. රජවිසුණුනාන්දටත් එහෙමයි, රජුරුවන්ටත් එහෙමයි. හිත පිනවන භාණ්ඩ නිර්මාණය කරන්න මටත් පුළුවන්. එහෙනම් ඔයා විජිලිපත් කිව්වරම ගෝ වටාපත කියනවා කියන එකක්. හොඳයි. ඔයා කුමාරිකාවන්ට වටාපත් හදන්න. හොඳයි. ඉතින් ලස්සන කැටයන් දාලා හොඳ විතර ලස්සන විතක් දාලා අර වටාපත් වල දැන් නම් ඒක මම හිතන්නේ කුසජාතක ඊවලද කොද වටාපත් හදලා ඒකේ චෛත්‍යයක් ගහලා ඒකේ ධර්ම චක්‍රකුක් ගහලා ඒකේ හාමුදුරගේ රූපේ විතරයි නැත්තේ. ඒ වටාපත කියන එක වටාතතු කියලා ලෝක පාඩමක් තියෙනවා. මේ වටාපත පාවිච්චි කරන්නේ එකක් 1000 නිවා ගන්න අනිත් එක චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. අනිත් එක පුරාණ කාලේ හාමුදුරුවෝ පිරිත් දේශනා කරනකොට මේ වටාපතේ මිට ළඟින් හැම පැත්තට විසිරලා තියෙන මේ මිටේ අග තියෙනවානේ වටාපත සම්බන්ධ. එතන බලාගෙන තමයි පිරිත් කියන්නේ. ඒයි මේ වටාපත හැදිලා තියෙන අර වට අතුවල ඉන්නේ. මන්ට ඉතින් තල්ලතුනේ. තල්ලත් දෙන්නේ. ඒක මේකට හඬ එනකොට හඬ හරි ලස්සනද විසිරලා. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා වේදිකාවල පිටිපස්සෙන් රැලි තියෙන තියන්නේ දාන්නේ. ඒයි ශබ්ද තරංග මනාලස විද්‍යානුකූලව විසිරවන්න ඒකේ ලොකු ශක්තියක් තියෙන නිසා. ඉතින් දැන් රජකුමාරිකාවරුන්ට ඕන කරන්නේ මේක එකක් අලංකාරයට අන්තික දාඩිය නිවා ගන්න. කොහොමද දැන් අර මා දැක්ක කඩලාසුන් හදලා තියෙනවා දැන් මේ ජපාන චීන වගේ රටවල පොඩි වටාපත් ඒක අකුරලා සාක්කුවේ දාගෙන යන්න පුළුවන් මොන වෙලාවද ඩිසයින් තියා ගන්න පුළුවන්. දැන් ඒවේ ලස්සන පින්තූර ඇඳලා තියෙනවා. කුසරජුරෝ කරන්නේ ලස්සන පින්තූර ඇඳ කාගේ වටාපතේද?
පබාවතීට මේක හම්බ වේවා කියන අදිෂ්ඨානය. එයාගේ අදිෂ්ඨානය තමයි මේ සිද්ධ වෙන්නේ. ඒකේ ඉන්න පබාවතී ඉන්නවා, කුසරජ්ජුරෝ ඉන්නවා. කවුද ඉන්නේ? පොදියක් ඉන්නවා. දැන් තුන්දෙනාගේ රූපය ඇදලා අරයට බාර දෙනවා ගිහින් දෙන්න ඔක්කොම එක වගේ හැබැයි බැලුවා. පබාවතීටම හරියට අර විජිනිපත හම්බ වුණා. ආයෙත් පබාවතී හරි කේන්ති. මේක එකක් වෙනකොට එකම ගොඩක් හොයාගන්න. මගේ හිත රිද්දන එකමයි කරන්නේ. කියලා අර විජිනිපත කුඩු කරලා කැලි කැලි කරලා දැන් කල්පනා කළා මේක වැඩකින්වත් ඇත්තට සාර්ථක නැහැ. මෙයාව හම්බ වෙන්න නම් හොඳම කර්මාන්තය තමයි දෙමේ අන්තිම රසාව. කියන්න පුළුවන් මොකක්ද? අරක්කැමි රසාව. අරක්කැමි කියන්නේ කෑම උයන් තැන. දැන් රජගෙදෙට්ට කෑම උයන් තැන රාජභෝජන හද කුස්සියට ගිහිල්ලා කිව්වා මම රසාවක් හොයාගෙන ආවා. මට දෙනවාද රස්සාව? මෙහි හැබැයි රාජමන්දිරට විතරයි රාජභෝජන හදන්නේ. ඉතින් උඹට ආපු ගමන් මේ වගේ රස්සාවක් දෙන්න බෑ. පුංචි පුංචි වැඩ කරලා පුරුදු වෙනවා. එතකොට රාජමාලිගාවට කැම ගෙනියන තැනට උනන් හදලා දෙන්න බැරිය මට. කියලා නිකම් පොඩි අස්වැසෙන වචනයක් කිව්වා. ඇයිද රාජමාලිගාවට කැම ගෙනියන්නත් පුළුවන් කොට පස්සෙන් පහු. අදට අපි දැන් හොඳ මස් ටික කටු දැටි මස් රජුරවන්ට දෙනවා. මොකද වරණ පුතයි කියන්නේ සමහර වෙලාවට කියන්නේ කටු කන බලලු මස් කන එකට වඩා කටු කන එක හරයි කියනවා. ඉතින් කොහොම වුණත් අර කුසරජුරන්ට ගා උඹ අපිට කන්න මස් කටු වලින් සුප් එකක් හදා. වැඩේ බාරගන්න. දැන් එයා මස් කටු ටික අරගෙන මස් සුප් එකක් හදනවා කියමුකෝ අපි. මස් කටු මාළුවක් හදනවා කියමුකෝ. රාජමාලිගාවේ නෙමෙයි මුළු නගරේ පුරාම පුදුම සුවඳක් එදා. අදිරු අහනවා අද රාජමාලිගාවේ මොකක් විශේෂ කෑමක් හදනවද? මාංශ රසයක් වගේ එකක් එනවා සුවඳ. අහල බලල වරෙල්ලා කියලා කවුද යවුවා? යවුවාම කියනවා නෑ නෑ මේ රාජමාලිගාවට හදන කෑම නෙමෙයි මේ අපිට මේ අලුතෙන් අරක් කැමීක ආවා. එයා මේ මස් කටු වලින් අපිට සුප් එකක් හදනවා. ඒකේ සුවඳ ඔය. දැන් හරි ඉස්සෙල්ලා මට අමතකුණා කියන්නේ අර ගියේ රස්සා හොයාගෙන ගියානේ හැමතැනම රජුරෝ දැන් පැහැදීමටපත් වෙලා ඒ ඇටි කියනවා එයා කවුද මේ විදිනපත හැදුවේ? කවුද මේ මල් බොකේක හැදුවේ? මේ අපේ සේවක එයා සේවක තනතුර නෙමෙයි එයා ඉහළම තනතුර කියලා වැටුප් තියලා ගුරු තනතුරේ තියාගන්නයි කියලා හැමතැනින්ම කිව්වා. ඒකට කියාගෙන යනකොට අමතකුණා. ඉතින් දැන් අර සුප් එක හදපු ආදයාගේ සුවඳනේ මෙනවා කිව්වේ. අර බල තිබ්බා හෙට ඉඳලා ඔබ කැම ගේන්න එපා. උඹලා කැම උයන්නත් එපා. රාජමාලිගාවට කැම උයන්න කවුද? ඔය අලුතින් ගත්තයි කියන අරක් කැම වැටිපොත් වැඩි කරලා එයාට විශේෂ තනතුරක් දුන්නා. ඊළඟ දවසේ අපි කැම බෙදුනේ නේද? දැන් වෙලා ඉවරයි. ඊළඟ දවසේ ඒක කිව්වේ මොකද එතන ඉඳලා පබාවතී හම්බෙන හැටි දෙන්නගේ විවාදය ඒකේ ඒ දෙන්නගේ තියෙන වාචික ගැටුම තායක හරි රසවත් නව කතාවක් කෙටි කතාවක් වගේ අපි ඒක ඊළඟ දවසට කතා කරමු. ඒ තුලින් ගන්න තියෙන ආදර්ශත් අපි ඉදිරියට සාකච්ඡා කරමු. ඉතින් අද අපිටත් හොරෙන් අපිව තත් නොදැනී කාලය ගෙවි ගියා. කුසරජුරොත් රස්සා ගානක් කළා. දැන් සුප් එකේ රසය විතරයි අපිට විඳින්න තියෙන්නේ. එතෙන් දැනගන් අපිව ලෝකෙට ගෙන යන්නට ශක්තිය දායකත්වය සැපෙව්වේ අපේ අජිත් ප්‍රේමලාල් පින්වත් මහත්මයා සමග පින්නති EADC ධම්මිකා පින්වත් අපේ සිසුදියණිය ආදරණීය දරුවන් සමගින් කියලා මා ආරම්භයෙන් මතක් කළා. අරමුණු ගොඩාක් ලියලා නැහැ. අරමුණු ලියලා තියෙන්නේ මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන අතරේ තරමික රෝගී ස්වභාවයෙන් වැඩ ඉන්න අපේ පරම පූජනීය ධර්ම කේසර සිංහේ බදුව තරුණ හදවත් දහමින් සිසිලටපත් කරමින්
මහත් මෙහෙවරක් සිදු කළ පරම පූජනීය අපේ බණ්ඩාරවැල අමිතානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමයි. ඒ සග නේත්‍රවරයන් වහන්සේට පැකීක්මනි අපි හැමෝගෙම බලගත් ආශිර්වාදයෙන් ගන්න හැර උතුම් පොද එකතු වෙලා උන්වහන්සේට නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරනවා. මේ පින්කමට පැමිණ සහභාගී වූ සියලු දෙනා ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කළ පවණයි සටහන් කර තිබෙන්නේ. මගේ ප්‍රාර්ථනාව පින්වත් ධම්මිකා දියණියනි අජිත් ප්‍රේමලාල් මහත්මයා මේ රටේ ආරක්ෂක අංශයේ සේවය කරලා මහත් මෙහෙවරක් මගේ රටදැයි සමය වෙනුවෙන් සිදු කරලා විශ්‍රාම සුවයෙන් කල් ගෙවන්නේ. ඔබතුමියට මේ වගේ පුණ්‍ය මාවතයන්ට එතුමාලා බදින ශක්තිය ධෛර්යයට විශේෂයෙන් එතුමාට කාය ශක්තිය චිත්ත ධෛර්යය නිදුක් නිරෝගී සුවයම වේවා කියලා අපි හදපත් ප්‍රාර්ථනා කරමු. ඔබේ දැසවන් ආදරණීය පුතණුරු දෙපළ ඔයාලා ගමන් කළ මාවතේ අර කිව්වා වගේම අදත් ඔබ ඉගෙන ගන්න ශිල්ප ලබපු කාලේ භික්ෂුන් වහන්සේලාට අපේ ආශ්‍රය ලැබුවා වගේ අදත් මේ හැම ඉරිදිනකම ධර්මයේ සිසිල් ලැබෙමින් ජීවිතයේ සෝභමන් කරගන්න බව මතක් කළා. බණ්ඩාරවැල අමිතානන්ද නායක හාමුදුරන්ට පින් දෙන්නේ විශේෂයෙන් අනේ බඳු උතුම් සිතුවිලි තිබෙන නිසා ඔයාලා දෙන්නගේ දරු පැටව දෙන්නත් මේ මඟ ගමන් කර යුතුයි ගමන් කරනවා කියන විශ්වාසය අපතුල තියෙනවා. ඒ නිසා රත්තරන් දරුවන් රටක් සනහන ලොවක් සනහන රටට වැඩදායි ලොවට වැඩදායි ගුණින් මෙන්ම නුවණින් වැඩ රත්තරන් දරුවන් වන්නට මේ පුණ්‍ය ශක්තිය බලවත් ආශිර්වාදයක් වේවා කියලා දරු පැටවුන් ප්‍රාර්ථනා කරනවා. ධම්මසූ හැමදෙනාටමත් ඔබට මට දහම් අසන්නට මේ අසනි වර්ෂා වෙන වෙලාවේ මම කල්පනා කළා අපිට කරන් ශාලාවක ඉන්නේ අනේ මහා සත්‍යයක් ආවොත් බාහිරින් ශ්‍රාවකයන්ට මේක අපහසුයක් වෙයි නේද කියලා යම් කිසි ශක්තියක් චිත්තේ නියති ලෝකෝ හිතේ ලෝකෙට දෙන්න පුළුවන් නම් ඒ ශක්තිය මත වැස්සවලහක දිව්‍යතමට ආශිර්වාද කළ යුතුයි කියා. ඒ නිසා විශේෂයෙන් මේ වෙලාවේ සම්මාදිටික දේවතාවුන් වහන්සේට පින්පෙත් පවරමින් මේ පුණ්‍ය ස්කන්ධයගේ අනුභවය වහන්සේලාට දිව්‍ය සම්පත් පුණ්‍ය බලය ඇති තාක්කල් විඳ නිවන් සම්පතට හිත වඩන්නට මේ කුසලයක් පාරමිතාවක්ම වේවා කියලා ස්ථාන කරන්න. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකත්ති. සාදු සාදු සාදු. මෙතෙන් පාමුල ධර්මානුශාසනාවයි එලෙස නිමවට පත්වමින් අපේ පූජනීය බණ්ඩාරවැල අමිතානන්ද ස්වාමීන් වහන්සේට සෙවීම අපේ ගෞරවනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට අපි නිදික් නෝරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනාවට කලින් සිහිපත් කළා තරමක් කලන්ත ස්වභාවයක් තිබෙන ක්ලාන්ත ගතියක් තියෙනවා කියන ඒ සීනි මට්ටම පොඩක් වැඩි වෙලා කියන ඒ සියල්ල ඔළුවෙන් අයින් කරගන්න ඕන කියලා ධර්ම දේශනාව සිදු කරන විට මම හිතන්නේ දැන් එහෙම තත්ත්වයක් අපිට පේන්නේ උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට සැබවින්ම අපේ හිතට තදින් දැනෙන ආකාරයෙන් ධර්මයේ දේශනා කරනවා. ඒක ගෞරවනීය දේශකයන්න් වහන්සේ කෙනෙකු සතු විශේෂ හැකියාවක් ලෙස අපි දකිනවා. ඒ විශේෂ හැකියාවන්ගෙන් යුතු අපේ හාමුදුරන් වහන්සේ දීර්ඝ කාලයක් දශක ගණනාවක් මේ ශාසන උන්නතිය වෙනුවෙන් ශාසනයේ තිබෙන වටිනාම දායාදයේ ලෝකයට තිරණ කරනවා. ඒ ශක්තිය අර වහන්සේට කීප වහන්සේ සිහිපත් කළා වගේ විශ්වයේ තිබෙන අමුතුම ශක්තියක්. ඒ විශ්ව ශක්තිය ඔබ වහන්සේට ධර්ම ශක්තියක්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය වෙනුවෙන් දීර්ඝායුෂ වෙනුවෙන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැස් කරන කුසල යාසීමිතයි යාසීමිත කුසලයේ නිවීම පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙන්නේ පසුව ධර්ම සාකච්ඡාව සමග පාමුල ධර්ම සාකච්ඡාව සමගින් ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ සිට ඔබට ධර්මයේ ලං කරන මොහොත 0112553363 දුරකථන අංකය ඔබට විවෘතයි. ඔබේ ප්‍රශ්න දහම් ගැටලු ඉදිරිපත් කරන්න මේ වස්සාන කාලය තුළ විවිධ පින්කම් ඔබ සිදු කරන අතර ඔබගේ ජීවිතයේ ධර්මයේ තුලින් ආලෝකමත් කරගන්න උත්සාහ ගැනීම අපි අගය කරන හැම විටම ඒ නිසා එවැනි අවස්ථාවලදී තමන් කරන පින්කම් ඇසුරේ යම් ගැටලු ඇති වෙන්නට පුළුවන් හිතේ මේ කාලයට අනුචිත යම් යම් ප්‍රශ්න ඔබ
හිතේ ගොඩනගෙන්නට පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්න निराකරණය කරගන්නට ලැබෙන අවස්ථාව තමයි මෙත්නෙත් පාමුල ඔස්සේ අපි ඔබට හිමි කර දෙන්නේ. අද දවස් තුලදී සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ නැවත වාරයක් පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුනන වහන්සේව මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාවට නැවත වාරයක් ගෞරවයෙන් පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ සිහිපත් කළ යුතු කාරණා දෙකක් තිබෙනවා. නෙත් රේඩියෝ සිදු කරන පින්කම් අතර එළඹෙන පුරපසළොස්වක පොහෝ දිනේ අපි ඔක්තෝබර් මාසයේ පළමු වෙනිදා පැවැත්වෙන පුරපසළොස්වක පොහෝ දිනේ ශ්වේත පූජා සජීවී වැඩසටහන ශිෂ්‍යත්ව විභාගයේ සහ අපොසොසස් පෙළ විභාගයේ වෙනුවෙන් ඉදිරිපත් වන දරුවන් අරමුණු කරලා සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මෙවර ශ්වේත පූජා වැඩසටහන පැවැත්වෙන්නේ දිගන කෙන්ගල්ල ජයන්තිආරාම විහාරස්ථානයේදී. දිගන කෙන්ගල්ල ජයන්තිආරාම විහාරස්ථානයේ තමයි මේ පින්කම පැවැත්වෙන්නේ. ඒ නිසා අපි දැන් තියාම ඔබට ඒ සඳහා ආරාධනා කරනවා. ඒ වගේම ශාක්‍ය පුත්‍ර සිරිසීවලී මහා සෑය මහියංගන දබාන ගුරු කුමර ආදිවාසී ජනෝරුම විහාරයේ ඔක්තෝබර් මාසයේ 9 සහ 10 දිනයන්හිදී ශාසනයට පූජා කිරීමේ පින්කමට සමගාමී පින්කම් රාශියක් පැවැත්වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා මේ පින්කම් සමගත් වෙලඳ ගන්න දමාන ගුරු කුමර ආදිවාසී ගම්මානයට එන්න කියලා. 9 වෙනිදා මේ සීවලී මහා සෑය තුල ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සහ පූජා වස්තුන් තැන්පත් කිරීම සිදු වෙනවා. 10 වෙනිදා උදෑසන අපි ඔබව උපෝසත සීලේ සමාදන් කරවල ඉනික් බිති දවස පුරාම ඒ උතුම් වූ ධර්ම මාර්ගයේ හැසිරෙන ඔබගේ හිතසුව පිණිස වැඩසටහන් රාශියක් සමීප කරවන්නට බලාපොරොත්තු වෙන පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ ඒ වැඩසටහන් මෙහෙවනු ලබන්නේ. ඒ වගේම වතුරු කුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයේ පෙරදරි කරගෙන මාස්ටර් ගයිඩ් ආයතනයේ තමයි මෙත් සමග මේ ශාක්‍ය පුත්‍ර සිරිසීවලී මහා සෑය මහියංගන දබාන ගුරු කුඹුර ආදිවාසී ගම්මානයට ලබා දෙන්නට කටයුතු කළේ. විශ්වකීර්ති වනස්පති උර්වරකේ වන්නේ නැත්තන් ප්‍රධාන ආදිවාසී ජනතාව මේ පින්කම වටා එක රාශීව ඔවුන්ගේ ජීවිතයට ලැබුණු මහා වාග්යක්සේ සලකා මේ මහා සෑය සාර්ථකව ශාසනයට පූජා කිරීමේ පින්කම වෙනුවෙන් සූදානම් වෙනවා. ඉතින් එවැනි උතුම් අවස්ථාවක ඔබටත් මේ පින්කමට සහසම්බන්ධ වෙලා පින් කුසල් රැස් කරගන්නට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. ඒ වගේම මේ වස්සාන කාලය තුල ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ අපේ ජනතාව වෙනුවෙන් తాවකාලික ප්‍රවෘත්ති භූමියට ඇතුළත් වෙලා භාවනානුයෝගී ජීවිතයක් ගත කරන්නට ධම්මක නියැලෙන්නට අපේ ආන්දරණ වහන්සේ ඔබට ආරාධනා කළා. අපි දකිනවා මේ වන විටත් මේ භූමියට එවැනි උවමනාව ඇති පිරිසේක රාශී වෙනවා. අපි ඔබට දිගින් දිගටම ආරාධනා කරනවා මේ පුණ්‍ය භූමියට එක රාශී වන්න. මේ අපේ පූජනීය දේශකයන්න් වහන්සේ කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ තමන් වහන්සේ දැකගත්තු දැනගත්තු ධර්මය තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තමයි ඔබට සමීප කරවමින් සිටින්නේ. අද සාකච්ඡාවේ ප්‍රවේශයක් එතනින්ම ලබා ගන්නට බලාපොරොත්තු වෙන අපේ හාමුදුරනේ වහන්සේ කිව්වා ධර්මය දැක ගන්නට ඕන දැනගන්නට ඕන කියන කාරණේ. ඉතින් මේ ධර්ම දැක්ම ධර්මයේ පිළිබඳ ඇති දැනීම හැඟීම ඇති වෙන්නේ ග්‍රන්ථ ධූරයේ විදර්ශනා ධූරයේ ඇසුරිය වහන්සේ දේශනාව සමීප කරන නිසා අපි හැමෝටම අපිට පහදලා දෙන්න ගිහියන් වන අප ධර්මයට යොමු වීමේදී සමහරු තමන්ගේ ජීවිතේ භාවනා ආදී ගුණ ධර්මයන් වඩන්නට පෙළඹෙන අවස්ථා තිබෙනවා. අනෙක් පසෙන් සමහර පිරිස ධර්මයේ කියවන්නට ශ්‍රවණය කරන්නට වැඩි කැමැත්තක් දක්වනවා. අපි ගිහියන් විදිහට මේ ග්‍රන්ථ ධූරයේ විදර්ශනා ධූරයේ කියන මේ දෙපැත්තෙන් කොයි පැත්තටද වැඩි වශයෙන් නැඹුරු විය යුත්තේ? තමන්ගේ චිත්ත ස්වභාවය අනුවද එය තෝරාගත යුත්තේ? කොහොමද අපි ධර්මයට මෙතනින් ආයුත්තේ? පින්නති ඔබ හැම දිනකටම යලිත් කාය ශක්තිය චිත්ත ධෛර්යය සඳහා තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ නිබඳව සැලසෙත්වා ධර්මයේ ශක්තිය විශේෂයෙන් පින්නති ඔබට සේතත්ත්වයක්සේ ඉහෙයිතරින් පවතිවා කියලා මම සත්‍යක්‍රියා කරනවා. වාසනාවන්ත පින්නතුනි සම්බුද්ධ ශාසන මාර්ගයට පිවිසෙන ශ්‍රාවකයෙකුට ඒ ඥානය උපදවා ගැනීම සඳහා අනුමත කොට තිබෙන පියවර 3ක් ඔබ දන්නවා. එකක් තමයි සුතමේ ඥානය. අනිත් එක තමයි චින්තාමේ ඥානය. අනිත් එක තමයි භාවනාමේ ඥානය. ඒතකොට ගෘහස්ත ජීවිතය තුළ ඉන්න අයට ග්‍රන්ථ ධූරය හෙවත් පොතපත කියවීමෙන්
කාලය ගත කරන්නට බොහෝසේ ඉඩ අවකාශ අඩුයි කියලා මම කල්පනා කරන්නේ. සම්බාධෝයන් ගරාවාසෝ රජසායතනං ඉති. අප්‍රමාණ සම්බාධ කර තත්වයන් යටතේ තමයි ගිහියා ගෘහස්ත ජීවිතය ගත කරන්නේ. අබ්බාකාසෝ පබ්බජ්ජා ඉති දිස්වාන පබ්බජී. පැවිද්ද කියන්නේ හිස් ආකාශය වගේ. ගැටෙන්න, පැටලෙන්න, නවතින දෙයක් නෑ. ඒතරම්ම මානසිකව නිදහස් ජීවිතයක් නිසා පැවිද්දාට ග්‍රන්ථ ධූරයත් විදර්ශනා ධූරයත් දෙකම යෝග්‍යයි. එතකොට අපි පැයක ධර්මදේශනාවක් කෙරෙහි අවධානය යොමු කරමු. එක තේමාවක් යටතේ යම්කිසි ගාථාවක් නිධාන කතාවක් මූලික කරගෙන දේශනා කරන එක. හැබැයි ඇතම් දේශනාවක් ගැන අවධානයෙන් අහගෙන ඉන්නකොට කෙතරම් සූත්‍ර අධ්‍යයනය කරමින් මොනතරම් විශාල පරාසයක් ආවරණය වෙන ආකාරයට මේ ධර්ම දේශනාව කරනවද කියලා හිතනකොට අපට පැයක කාලයක් ඇතුළත ලැබෙන මහා සුතමේ ඥානය ගොඩනගා ගැනීමට අර පැවිද්දා විසින් මොනතරම් ග්‍රන්ථාගත කොටස්, සූත්‍රාගත කොටස්, විනයාගත කොටස්, අභිධර්මාගත කොටස් අධ්‍යයනය කරන්න ඇද්ද කියන කාරණාව අපිට බොහෝම සිහි ගන්නව ගන්න පුළුවන්. මොකද පහසුවෙන්ම ලැබෙන වටිනාම පැයක කාලයක් තමයි මේ ගුවන් විදුලි ධර්මදේශනාවකින් ලැබෙන කාලය. සමහර විට ඊටත් වඩා වැඩි ගෙදරක ධර්මදේශනාවක් කරනකොට උනත් පැයක දෙක කාලයක් ඒ වෙනුවෙන් අපි ගත කළාට සමහරලාට සති ගණනක් මාස ගණනක් භික්ෂුන් වහන්සේ මේ දේශනාව ගැන හිතනවා. එහෙමයි. ඒ දේශනාවට උකට කරුණු එකතු කරනවා. දැන් අපි කියනවා මෙත් පාමුල බව වහන්සේ දේශනාවට අනුගත වන ආකාරයේ අටුවාව ටීකාව මේ වගේ තව බොහෝ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරමින් ඒ පිළිබඳව තවත් දැනුවත් භාවය ඇති කර ගන්නවා. ඔව් මේ කාරණේ පෝෂණය කිරීම සඳහා මොන තැනින්ද කරුණු ග්‍රහණය කරගත හැක්කේ. එතකොට පොතපත ආශ්‍රය විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට අපේ සමාජයේ මානවන අත්දැකීම් අර මම කිව්වා වගේ මගේ ධර්මදේශනාවේදී ඒ අත්දැකීම් කොතෙන්ද දානයුක්ත කරන්නේ? ජීවිතයත් එක්ක යාවලා යන්න කොහොමද මේ ධර්ම කාරණේ පැහැදිලි කරන්නේ? ඉතින් අපි සති ගණන දැන් මේ ඉරිදා ඉඳලා ඊළඟ ඉරිදා වෙනකම් මම කල්පනා කරනවා. හැම මොහොතකම ඉඳලා සූදානම් වෙනවා. ඒක ශ්‍රාවකයන්ට ලැබෙන්නේ පැය විතර කෙටි කාලෙකට. ඒ නිසා ගිහියාට දැනුමක් ලබා ගැනීමෙන් ධර්මයේ දැක ගැනීම හැකියාවක් ලබන්නට ওই පැයක කාලය යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජන්යෙන් කාලගත කරොත් බැරිකමක් නැහැ. ඒ කියන්නේ අපි බණ අහන්නම ඕන මේ අවබෝධය කරා දැනගෙන දැක ගන්නවා කියන අර්ථයෙන්. අර්ථයෙන්මයි. ඇත්තට දැන් අද වෙලා තියෙන්නේ බණ ලියන අය ගොඩයි. බණ දකින්න අය නැහැ. ඉතින් බණ ලියලා පොතේ කියලා දකින්නවා. ජීවිතෙන් දකින්නේ නැහැ. එතකොට මේ ධර්මයේ දැන් විදර්ශනාව කියනකොට අපිට විශේෂ කොට දකින්න දර්ශනයේ විදර්ශනා කියන්නේ. ප්‍රභේද කොට ඥානනය කරන විට ප්‍රඥායයි කියන ලැබේ. එතකොට යමක් ප්‍රඥාව පහළ වීමට විදර්ශනාව අවශ්‍යමයි. ඒක උදාහරණයක් වශයෙන් ගත්තොත් පුද්ගලයෙක් තුළ ඇතිවන ක්ෂණික මරණය මොනම විදිහකටවත් ඇහෙන් බලාගෙන තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයිනේ. එහෙමයි. විග්‍රහ කරන්න පුළුවන්. නමුත් පුද්ගලයෙක් තුළ ඉසපටන් පත්‍ර දක්වා දෙතිස් කුණප කොට්ටාශයන්ගේ ක්ෂණයක් පාසා ඇති වෙන උප්පාද වය ධර්මයන්. උපපජ්ජිත්වා නිරුද්ධಂತಿ කියවනේ. උප්පාද වය ධර්මයන් දැකීමට විදර්ශනාව ඇර ඒ තුලින් පහළ වන ප්‍රභේදගත ඥානනේ පහළ වීම ඇර වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ. ඒක ධර්මයේ දකින්න ධර්මය අසා සිටීමෙන් කවදාවත් හැකියාවක් නැහැ. ඒ කියන්නේ අර වහන්සේ දේශනාවේදී සිහිපත් කරපු Nirodha කියන කොටස. Nirodhe දකින්න ඕන. Nirodhe ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන. එතකොට ප්‍රඥාවෙන් අවබෝධ කරනකොට දැන් උදාහරණයක් වශයෙන් මේ දෙවනි පැයේ සාකච්ඡාව ආරම්භක මොහොතේ ඉඳලා මේ දක්වා විනාඩි 15ක කාලයක් ගත කරන කෝටි ප්‍රකෝටි වාරයක් වගේ ශරීරය ඇතිව නැතිව ගිය එකක් නිසා හැබැයි අපිට ඇතිව නැතිව ගිය වේගය දිසා අපට පේනවා තිතියක් තියෙනවා වගේ. ලෝකේ තිතියක් නැහැ. පවතින්නේ. දැන් අර මම හිතන්නේ පිටවාර ගණනාවක් කියලා තුන දැන් හෙරෙක්ටික්ස් කියනවා මිනිහෙකුට එක ගගක් දැකින්න හැකි දෙවරක් නේ. එහෙමයි. බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? දැකීමට දෙවරක් එසේ ජීවත් නොවේ කිසිවෙක්. දෙසරයක් ගඟ බලන්න ජීවත් වෙන්න එපා. ගඟ දිහා බලන මිනිහා දෙසරයක්. ඒ කියන්නේ හෙරෙක්ලිටස් කියන විදිහට මනුස්සයා කියන එක්කෙනා ස්ථාවරව ඉන්නවා ගඟ තමයි වෙනස් වෙන්නේ කියලා. වෙනස් වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ.
සබ්බම්බික්කවේ අනිත්‍ය. බාහිර ද්‍රව්‍යයක් මේ හැම ක්ෂණයක් වෙනස් වෙනවා. පුද්ගලයා නම් පදාර්ථයක් අර භෞතික ද්‍රව්‍ය වලින් දැන් හතර තියෙන්නේ. ඒක ඒකාන්තයෙන් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවානේ. මේක දැකීම තමයි ධර්මයේ දැකීම කියන්නේ. මේ ටික දකින්න විපස්සනා ධම්මස නැතුව කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒ ඇස ලැබෙන තුරු මම කියා පුද්ගලයේ කොයි මොහොතේ කොතනකනම් ග්‍රහණය කළ හැකිද කියලා තියෙන ප්‍රශ්නයට උත්තරේ ලැබෙන තුරුම එයා භාවනා විදිහට පවත්වාගෙන යනවා. ඒ විපස්සනාවකින් තොරව ඒ ඥානය පහළ වෙන්නේ නැහැ. චිත්ත ඒකාග්‍රතාවය හදා ගන්න ඕනේ ඉස්සල්ලා. එහෙමයි. දැන් මම යන කවුද කියලා පුද්ගලයා ඉස්සර තව වාඩි වෙලා ඉන්න ඉරියව්ව කණ්ණාඩියකින් බලලා හරි පින්තූරයක් කරගෙන බලාගෙන හරි ඉස්සරහින් තියා ගන්නවා. තියාගෙන දැන් මම නැමැති පුද්ගලයා මෙතන ඉන්නවා. එතකොට මේ මම නැමැති පුද්ගලයාගේ සමස්ත රූපකාය අරමුණු වෙන තුරු සිත මානසිකාර කිරීම තමයි වාඩි වෙලා ඉන්නවනම් වාඩි වෙලා ඉන්න ඉරියව්වේ ඇඟිලි ස්පොඳුලේ සිට පාදාංගුලි දක්වාම යටිපතුල දක්වාම සමස්ත ශරීරෙ පිහිටා තිබෙන ආකාරයෙන් මනසින් මුළුමනින් දකින්න තුරු එයා ඒක කසින මණ්ඩලයකට පාවිච්චි කරන්න ඕන එක. එයා තමන්ගේ ශරීරයේ පිළිබඳව සමස්තය දකින්න තුරුම චිත්ත ඒකාග්‍රතාවය හදා ගන්නවා. ඒකට කියන්නේ සමත මට්ටම කියලා. ඒ සමත මට්ටමටපත් වෙච්ච ඒ කියන්නේ අපහට නුවණ ලැබෙන දෙකරුණක් ඇත සමතය විදසුනේ යනුවෙන් හැදින් වෙත. සිත තුළ සමත ගති ඇතිකොට කරලා තැත විදසුන් නුවණ තුළ නිවනයි දද යුක්ත. නිවන කියන එක සමතෙන් ලැබෙන එකක් නෙමෙයි. ධ්‍යාන වලින් ලැබෙන එකක් නෙමෙයි. අර රූපකාය හරියට දකිමින් ඒ රූපකායයේ ඇතිවන සතර මහා ධාතු නොහොත් අෂ්ටාරස ධාතුන්ගේ ඇතිවෙන නැත්නම් අටවිසි රූප කොටස් වල ඇතිවෙනා වූ ඇතිවීම නැතිවීමේ වේගය එයා නුවණින් දකින්න ඕනා කියලා එක කොටහසය ගැන නුවණින් දකිමින් සමස්ත ශරීරය දිහාම බලන්න පුරුදුනම් මෙතන සත්‍ය පුද්ගලයෙක්යි නැවති කිසිවෙක් නැත ඇත්තේ ඇතිවීමේ නැතිවීමේ ස්වභාවයක් පමණී කියන හැඟීම එනකොටම යම් මොහොතක නම් ඒ ඥානය ඇති උනේ එතෙන්දි සක්කාය දිට්ඨිය බින්දෙනවා. මේ මමය මේ ශරීරය මගේ කියන සංකල්පේ බින්දෙනවා නම් යම් තැනකදී එතන යා සෝතාපන්නයි. ඒ කියන්නේ ස්වාමීන්ස සමතය කියන එක විදර්ශනාවට ඔය වහන්සේ කියන දැක්මට අවශ්‍යයි. සමතේන්දී සඳහා ප්‍රවේශය ලබා ගන්න. ඔව් විශ්ලේෂණ එකවරම ගන්න බෑ කෙනෙකුට. දැන් විශ්ලේෂණ ගැනීම සඳහා තමයි අපි සමතයට එළඹෙන්නේ. සමතය තුළ විදර්ශනාව වැඩෙන්නේ නැහැ. නමුත් විදර්ශනාව ගන්න ඕන කියන හැඟීමෙන් කරනකොට ඒ තුළ සමතය අත්‍යවශ්‍යම තියෙනවා. දැන් අපි විදර්ශනා කරන්නේ මොකද්ද? සමස්තයක්ද පේන එකක් නේ. එහෙමයි. විශ්ලේෂණය කරන්නේ සංශ්ලේෂණය. එහෙමයි. ඒතර සංශ්ලේෂණය වෙලා තියෙන සංකෝචනය වෙලා තියෙන දෙයක් තුළ අපි ඒක දිගහැර බලනකොට කියන විදර්ශනා කියලා. එහෙනම් එතකොට සංකෝචන වෙච්ච වස්තුවක් තියෙන්න බෑ. එහෙමයි. අපි ශ්‍රද්ධාව ඇති කරගන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝ රත්නයේ කෙරෙහි අචල ගෞරවයකින් යුතුව ශ්‍රද්ධාවකින් යුතුව අවබෝධ ඥානයේ දෙස බලන්නට. ඒ ශ්‍රද්ධාවේ පිහිටියේ නැත්තම් අමෝලිකා ශ්‍රද්ධාව ඇති වෙලා තිබෙනවා නම් අර මට්ටමට එන්න බෑ. හැකිද ගැටෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. ඇත්තටම දැන් උදාහරණයක් වශයෙන් ගත්තම අපි අරහන් කියන ගුණය ගමු. අරහන් කියන එක සමත්යක් වශයෙන් අපි භාවනාවේදී අරහන් කියලා අපි මානසිකාර කරනවා. දැන් මේ පදේම අපිට විශ්ලේෂණය කරගන්න ඕන කියලා අපි හිතමු. බුදුහාමුදුරන්ගේ අරහන් ගුණය මෙනෙහි කර හිටියා කියලා අපිට පුණ්‍ය මානසිකාරයක් කරනවා මිසක් එතන සංකාර හැදෙනවා මිසක් එතනින් එහා මොකක්ද සිද්ධ වෙන්නේ ඒකත් භවගාමී. දැන් බුදුහාමුදුරු කිව්වේ මගේ ගුණ ගායනා කර ඉන්න එපා ගුණයට පූජා පවත්වන්න එපා. ඒක නෙමෙයි මගේ බලාපොරොත්තුව. නහි මං ගන්ධ බලාදී පූජා කරන්තෝ නමං පූජා කරන්තෝ. එයාට අරහන් කියන ගුණයේ පදේ හැදිච්ච නිරුක්තිය අවබෝධ කරගන්න උවමනාවක් පහළ වෙනවා. අන්න එයා දැන් අරහන් කියන ගමන් අරහන් වෙන පදේ හැදිච්ච හැටි දකින්න මගේ දැන් හොඳට අරහන් ගුණේ හිත එකඟ වුණා කියන තරට එනවා. එතකොට එයා විශ්ලේෂණය කරනවා අයන්නින් අධ්‍යාත්මය රහ කියන එකකින් රහසේ අධ්‍යාත්මය තුල රහසේ සැඟවුණු කිසිවක් නැති බැවින් අරහා කියන පදේ හැදිලා තියෙනවා. ඒක දැන් කීයේඳලා වැඩක් තියනවද? දැන් බලනවා මං තවම එහෙම නෑ නේද? මගේ අධ්‍යාත්මයේ සැඟවුණු කෙලෙස් ධර්ම මටත් නොදැනී කොච්චර තියෙනවද? සිත තුල මිලින වී නිදිගැන් වී සිටින සිතුවිලි අවදි වෙයි අරමුණ දුටු සැනින. සිත යන රාග දොස් මොහ පැත්තෙම ඇදෙන සිතුවිලි වලින් යුක්ත දුක ලං කරන. මේක එයාට දැනෙනවා මම තවම එතන නෙවෙයි ඉන්නේ. එහෙනම් මං ඉන්න තැන දැනගෙන හොඳට මං කවුද කියලා දැනගෙන
මම අරහං කියන පදවිය සඳහා ගමන් කිරීමට මේ අධ්‍යාත්මයේ සංගවුණු ක්ලේශ ධර්මයන් අරමුණු ළඟදී චලනය වෙනකොට මාව හොඳින් අඳුරගෙන අනේ මම හරියට රාගේ නෑ කියලා නේද හිතන්නේ ඉන්නේ මට දැන් රාගේ තියෙනව නේද කියලා එයා අරමුණක් දැක්කම දැනගන්නවා අර කිව්වනේ හරියට සෙවිලි කළගේ වසින විට නොතෙමී ගෙතුල ආරක්ෂා වන ලෙසට හරියට පුරුදු කළ සිත භාවනාවට කිසි කල රාග ගති නොම ඇති ඒ සිතට අන්‍ය තේරුම් ගන්නවා මම දැන් හරියට හෙවිලි කරපු ගයක් ඇතුලේ ඉන්නවා වගේ මගේ හිත දැන් සකස් වෙලා තියෙන්නේ ඒක එකපාරම වෙන එකක් නෙමෙයි දැන් මේ බලන්නේ අරහං ගුණය තමා සතු කර ගැනීම තමා තුලින් අරහං ගුණය දකින්නතුරු ඒක ප්‍රතිපත්ති පූජාවකුත් නෙමෙයි ඒක බුද්ධ පූජාවකුත් නෙමෙයි ඒක කුසලයකුත් නෙමෙයි ඒක නිකම් පිනක් විතරයි අපි ඉතින් අරහං කියේ ඉන්නවා බුදුරජාණන් වහන්සේ අරහං නම් වල දෙක අරහං නම් වල දෙක අරහං නම් වල දෙකේ මරණ කම්ම අරහං නම් දෙක ඉන්නවා ඊට වඩා එහාට තත්පරයක්වත් යන්නේ නැහැ යන මාර්ගයේ දැකලා පෙන්වන්න කෙනෙක් නැහැ බොහෝම අතලොස් සත්‍යනකදී තමයි මේ භවයේ අරහං කියන ගුණය දිනා ගන්නට පුළුවන් කියන ධර්ම ප්‍රත්‍යක්ෂය ඇති කරගෙන ඒක පෙන්නන අය ඉන්නේ. වචනින් කියන්න දන්නවා. නමුත් තමන් කවුද කියන එක දැනගෙන තමන් කොච්චර අරහං ගුණයට ලං වෙලා තියෙනවද කියන කාරණේ දැනගෙන ඉදිරියට යන්න දාක සක්කාය දිට්ඨිය කන්නට තමයි මුල කිව්වේ. භාවනාව වෙනුවෙන්ම පැය ගණන් ගන්න ඕන නැත්නම් මොකද විස්තර කරලා. ඒ තරමට වටිනා ධර්ම කොටසක් ඔතන තියෙනවා. හොඳයි මම හිතන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් ඒකෙදී වැඩි වශයෙන් යොමු වුණා නම් එහෙම දැන් අපි දන්නවා අපි බෞද්ධයන් විදිහට අපි වැඩිපුරම බෝධි පූජාවට තමයි නැඹුරු වෙන්නේ. බෝධි පූජාවට යන තැන මේ බුදු ගුණ ඇසුරේ විදර්ශනාව වඩන්නට මාර්ගය කියා දෙනවා නම් ග්‍රහපල වලට වඩා මම හිතන්නේ ඒ තියෙන අපලත් නැති වෙලා යාවි. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේලා අනාගතයේදී මේ කටයුතු සාර්ථකව සිදු කළොත් එහෙම ඕක දැක්කර අපි හිතන්නේ අරහන් මොනේ දින ඒගොල්ලෝ අපර දුරු කරන්න කියලානේ. අරහන් මොනේ මගේ ඒගොල්ලෝ අපර දුරු වේවා. ඒක බොහොම හොඳ අදහසක්. ඉතින් ඒ විදර්ශනාවට අපේ හිත යොමු කරන්නට වහන්සේ ගන්න උත්සාහය තවත් සාර්ථක වේවා. අපි දුරකථනයට අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා 0112 55 33 63න් කෙනෙක් සම්බන්ධව සිටින ටික වෙලාවක ඉඳලා අවස්ථාව තිබෙනවා ඔබට. අයිබෝවන් ලෞකික බන්ධනවල දරුවන් කරන දුරාරක් වේවා. මම දිගට පිටියේ මුදුකාලාදී වෙන්නේ කතා කරලා මම මට දානය දුන්නොත් දානය ප්‍රදාන කරන ප්‍රාර්ථනා කරන දෙයක් කරන්නේ දානය දෙන්නේ මට හැම දෙයක්ම මට හැකියිම ඒක ඉක්මනින් දෙන්න කරන්න ඕනේ. ඒකට ඉක්මනින් බෙදනවා නෝකිනවා. ඒ වගේ දානය දෙන්නේ මට කොච්චර දුන්නත් මට මදි කරයි වෙන්නේ. අනේ ආවද දුන්නේ නැහැ ආවද දුන්නේ නැහැ කප්පියා. අපිට ඒක තමයි පිටින් අහනවා වරිනවා. ඒකට කරන්නේ මම කොච්චර සමාජයට මොනවද වොන් කරන්න පුළුවන්. නමුත් මට ප්‍රතිපාදය කවදාවත් ඒ සම්බන්ධව මොනවා කරන්න දෙන්නේ. මම බොහෝ තත්ත්වයෙන් සත්භාවයෙන් තමයි පොඩි පව අවදානේ මතර පොදුවල් ලැබෙනවා. ඒ වගේම මට මේ ඒක පිළිබඳව මගේ මම හරියට දහමකට කැමතියි. මම අම්බුගේ දැක්කම හරිම වරදා අතපත් දැක්කේ මම දෝයි වලින් දෙන්නවා. ඒ වගේම ඒ දුක්ඛමනේ අවදාන ලැබෙන්න දුක්ඛය සාර්ථකව ඒක තමයි මම පුදුම කරලා හොඳයි අපි සානල් තව හැමතුමක් තිබෙනවා මේ අවස්ථාවත් ලබා දෙන පිළිතුරු ලබා දෙමු ඔබතුමාගේ ප්‍රශ්නයට අපි හම්බුන හසික අනුශාසනාව බලාපොරොත්තු වෙන සිටින අපි ඔබටත් අවස්ථාව දෙනවා දුරකථනයේ ඉන්න අයිබෝවන් සේවන්තරණයි මට මේ අපේ ආන්දරෙන් දැනගන්න ඕන මම ගොඩාක් කල් මේ අපේ ආන්දරෙන් බණ අහන එක්කෙනෙක් ඉතින් මට ගොඩාක් දැන් මේ ආතරයිටිස් රෝගේ වැඩි වෙලා මම එක තැනක ඉන්න කෙනෙක් ඒ මඩුවත් මගේ රත්තරන් පුතා මට නැතුව ගියා දැන් අවුරුදු දෙකක් වෙනවා ලබන සතියේ තැනතුරදයි විතර ඉන්නවා ඉතින් මේ එතනදී මට බැරි වේද අපි ස්වාමීන් වහන්සේ මට මේ ජීවිතානාට කීකරිය පූජා කරගන්න සුදුසුද ඒක කියනවා ඉතින් හොඳ නැද්ද කියලා මට දැනගන්න ඕන අමුතුවෙන් අපි ස්වාමීන් වහන්සේගේ මේ පිළිබඳව විමසා බලමු. අපේ දියුලපිටිය මහත්මයා සිහිපත් කළේ එතුමාට දන් දීම පිළිබඳව තියෙන අතෘප්තියක් කියලා. ඇති කියලා හිතෙන්නේ නැහැ මට කොච්චර කළත් මදි කියන සිතුවිල්ල හිතේ තියෙනවා. ඇත්තටම ඒක හොඳ සිතුවිල්ලක් පසුතැවිල්ලක් වුණත් මට තව කරගන්න තිබුණා නම් කියන හිතේ තියෙන්නේ තණ්හාව මිශ්‍රිත පසුතැවිල්ලක් නෙමෙයි.
එතන ශෝක නෙමෙයි අතර මෙතන තියෙන්නේ තවත් යමක් කරන්න තිබුණා නම් කියන ප්‍රීතියයි තියෙන්නේ. හැබැයි සෝනහසලා එතකොට ඒ පවත්වාගෙන සිටුවිල්ල මං කරපු දෙයින් තෘප්තිමත් වී ඒ දේශ බැලීම් පිළිබඳව ගැටලුවක් නෙමෙයි එතකොට. එහෙම ඒ කියන්නේ එහිදී Taman තව හිතනවා ඉදිරියට අර කරපු කුසලයේ අනුමෝදන් වෙන්නේ නැති ස්වභාවයක් එනවාද? නෑ. දැන් මේ කුසලයේ ගැන සතුටක් තියෙනවා ඒක මගේ හිතේ. එයා කියනවා මම හැම වෙලාවෙම දන් දෙන කෙනෙක්. නමුත් මට තව කරන්න නැත්තම් කියන හැම මොහොතකම හිත ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ කළ දේ ගැන ආනිසංස ගැන මේ අඩුවක් ගැන හිතනව නෙමෙයි තව කළ හැකිනම් කියන එක කාරණේ හරි වටිනවා. දැන් උදාහරණයකට මෙහෙම අපි හිතමුකෝ. දැන් පුතාට හිතනවා ආජීවාට්ටක සීලය සමාදන් වෙන්න නැත්තම් පංච සීලයට වඩා කොටස් කීපයි අඩු වෙන්නේ වාචික සංවරයෙන් හුඟක් වැඩගත් දෙයක්. ඒකෙන් අදහස් කරන්නේ පංචශීලය හොඳ නැහැ කියන එක නෙමෙයි. පංචශීලයටත් වඩා තවත් හොඳයි නේද මේක කරගත්තා නම්. ඊළඟට ඔයා හිතනවා අනේ මටත් උපෝසත දවසේ සිල් පිළිහිටලාම දස සීලේ පිළිහිටලාම නැත්නම් අෂ්ටාංග උපෝසත සීලේ පිළිහිටලාම මට දවසක වන්න නැත්තම් මට හරි මානසික සංසිල්ලක් ඒක. ඒකෙන් අදහස් කරන්නේ ආජීවාර්ථමක සීලය හොඳ නැහැ කියන එක නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ ඊට වඩා ඉදිරි පියවරකට යන්න තිබුණා නම් මැනවි කියන කාරණාව. දැන් එතුමා ඊළඟ කාරණය කියපේක තමයි මේ එයා මෙතෙක් හොඳ වැඩ කරතත් ප්‍රතිඵලය නෑ. ප්‍රතිඵලය හොඳ එකක් නෙමෙයි කියන එක. සාමාන්‍යයෙන් හොඳ වැඩ කරන ප්‍රතිඵල වෙනම ලැබෙනවා. හොඳ වැඩ කරපෙකේ අයහපත් ප්‍රතිඵලයක් නෙමෙයි අර එන්නේ. දැන් අපි සාමාන්‍ය මෙහෙම හිතමුකෝ. ඔතෙන්දි තමයි හිත හදා ගන්නම ඕන තැන. දැන් කුණු ගෑවිච්ච රෙද්දක් හොදනකොට රෙද්දට පණ තියනවා රෙද්දට විදෙනවා. රෙද්ද කෑ ගහින්නේ අපි අපරණකොට ගලේ ගන්නකොට. නමුත් කුණු හේතුනාම රෙද්දට පණ තියනවා සන්තෝෂ වෙන්නේ. ඒ වගේ අපි ජීවිතේ හොඳ දේවල් කරගෙන යනකොට තමයි කරදර එන්නේ, පීඩා එන්නේ, අපහසුකම් එන්නේ. එතෙන්දී ශක්තිමත් නොවන හිත, එතෙන්දී නොවැටෙන මට්ටමට පවත්වගෙන යන්න පුළුවන් නම් හිත එතන තමයි හැබෑවසමේ කුසලී ශක්තිය තියෙන්නේ. ඊළඟ කාරණය අපි ඒකම තව පැත්තකින් මම කිව්වොත් අපේ ජීවිතවලට මේ හොඳ වැඩ කරන අතරදී කරදර එන්නේ දැන් මේ අපට ආලම්බණය වෙලා තියෙනවා මේ වෙලාවේ. නැත්තම් එල්ල වෙමින් තියෙනවා. අපට යොමු වෙමින් තියෙනවා. පෙර කරනද පින්කම් වගේම පව්කම් දෙකක්. දැන් මේ වෙලාවේ පාප කර්ම විපාකවල අහෝසි කරගන්නට බැරි වෙච්ච යම් කිසි අකුසල විපාකයක් නැත්නම් ඒකත් මේ පින් කරන අතර වාරදී වෙනමම ගලාගෙන යනවා. අතීත සංසාරෙන් ගලාගෙන යනකොට වෙනයි වර්තමානයේ කරගෙන යනකොට සහ ඒකේ විපාක වෙනයි. මොකද වර්තමානයේ කොටසට ධිට ධම්ම වේදනේ විපාකම ලැබෙනවා කියලා නීතියක් නැහැනේ. ඒ තුමා කියන්නේ ඔව් ඒ වලේම ආනිසංස ලැබේවා කියලා හදිස්සියක් තියෙනවා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ධිට ධම්ම වේදනීය කුසල විපාකයක් බවට පත් වෙන තරම් ශක්තිමත් නැත්නම් ඒක යන්නේ උපපජ්ජ වේදනේ වල. දෙවෙනි ආත්මභාවයට. නමුත් උපපජ්ජ වේදනේ වශයෙන් පෙර ආත්මෙන් කරපු අකුසල විපාකයක් දැන් එල්ල වෙලා තියෙනවා නම් ඒක විඳින්න වෙනවා. අරක වෙනම ගමන් කරන විපාක වාර වශයෙන් මේ ටික වෙනම ගමන් කරනවා. ඒකයි මේ සිද්ධ වෙන්නේ. නැතුව හොඳ වැඩේ තියෙන නරක නිසා නෙමෙයි. මිනිස්සු 99%ක්ම එහෙම හිතන්නේ. ඒ කියන්නේ අපි යම් පිනක් කරන්නේ අකුසලේ මකන්නට, නැවත ආදමන්නට. නැත්නම් අකුසලේ ක්ෂය කරලා දාන්නට. එහෙම වෙන්නේ නැද්ද එතකොට? සමහර විටක දැන් පංචාර්ථ පාප කර්ම හැර අනිකුත් යම් කුඩා මේ උදාහරණ කුද්දක අකුසල පාක්ෂික ධර්මයන් ගරු කුසල ධර්ම වලින් යම් ප්‍රමාණයකට ප්‍රහීන කරන්න පුළුවන්. මුළුමනින් අහෝසි කරන්න බෑ. දැන් අපි ඒක සරල ජීවිතය ගත්තොත් කාටත් තේරෙන විදිහට මම 99න් බේරුණේ කියනවනේ ජීවිතේ. මට පුදුමයි බේරිච්ච හැටි. මම පින් කරන හින්දාම තමයි බේරුනේ. දැන් අපේ මේ විහාරස්ථානයේ බොහොම උපකාරීව ක්‍රියාත්මක වෙන මහත්මිය කියන එතුමා ඉතුරු බැතිමතෙක් නෝන බෞද්ධයෙක් මේ පන්සලේ සියලු වැඩ කරන්නේ බ්‍රෙක්සි කියලා පින්වත් මහත්මයා. එයා ක්‍රියානතුරකට භාජනය වුණා. කතරගම කොහෙද ඈත ගිහිල්ලා ඇවිල්ලා මේ ගම් පහට ඇවිල්ලා ගේ පේන කිට්ටුවට එනකොට. තත්පරයට නිින්ද ගිහිල්ලා. දැන් එතුමා කියනවා මම කොහෙ ගියත් හැම වෙලාවෙම මට තියෙන්නේ මේ පන්සලයි පල්ලියයි. මට ඒ දෙකේ ලොකු බලයක් තියෙනවා කියලා වැටහෙනවා. එහෙම නොවුනා නම් මේ වාහනේ දිහා බැලුවහමත් අනිත් දිහා බැලුවහමත් ආම්දුරනේ මිනිස්සු කියනවා ඔබ බේරිච්ච එක තමයි බුදුනේ කියලා. මම විශ්වාස කරන්නේ මම අවංකව කරන පින්වල විපාක නිසා තමයි මගේ ජීවිතේ බේරුණේ කියලා එයා හිතනවා. එයාට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ වගේ එයා ඒක බලන්නේ අර ගරු පින්කම් සියලුම මෙහි පින්කම් වල උනත් බර දරන්නේ එතුමා ශ්‍රමයෙන් දවස් ගණන් සති ගණන් වෙහෙසිලා.
එතකොට එතුමා ඒ කියන්නේ අන්‍යාගමිකයෙක් හැටියට විශේෂයෙන් ඒ මදිවට. ඒතරම්ම ලොකු විශ්වාසයක් එතුමාට තියෙනවා පිටින් යම් කිසි අකුසල විපාකයක් 99න් බේරෙන්න පුළුවන් කියලා. අර වහන්සේ දේශනාවේදී කියපු විශ්වාසය තමයි එතකොට පරම ඥාතිය. විශ්වාසයේ පරම ඥාතිය වෙලා තියෙනවා. එයා නඩුවට යන දවසේ තිස්සන දවසේ ඇවිල්ලා මේ දාස්ත්‍රයිත්‍යට කොට වෙලා වදලා ආශිර්වාද කරගෙන මගෙත් ආශිර්වාද කරන් තමයි කිව්වේ. ඉතින් අපි ඒ වගේ හිතක් ගොඩනගා ගන්නට සමහරු කලබලයට පින් කරලා ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන අවස්ථා තිබෙන එක වැරද්දක් නෑ. සමහර අපේ ලෞකික ජීවිතයේ ඉන්න ප්‍රශ්නත් එක්ක එහෙම හිතෙන අවස්ථා ඇති. හැබැයි ධර්මයේහි ප්‍රතිඵලයක් නැහැ කියලා හිතලා එතනින් ධර්මයට නිගා දෙන්නට අපවාද කරන්නට ඇතැම් වෙලාවට මහා සංඝරත්නයට අර වහන්සේ කිව්වාගේ ආර්ය උපවාද පවා සිදු කරන්නට ඇතැම් වෙලාවට කටයුතු කරන අවස්ථා එළඹෙන්නට පුළුවන්. ඒ නිසා මේවා කෙරෙහි නිසි අවබෝධයකින් සිදු කිරීමේ වැදගත්කම අපට මැනවින් පෙනෙනවා. අපේ හැමෝටනේ බණ අහනවා. තමන් අසනීප තත්ත්වයකින් ඉන්නේ තමන්ගේ පුතා පසුගිය අවුරුදු දෙකකට කාලයකදී මිය ගියා. දැන් ඒ පුතාගේ පින්කම දවසේ ජීවදානයක් ජීවිත පිළිකරයක් පූජා කිරීමේ හිතේ අදහසක් තියෙන හොඳද නරකද කියලා විමසන්න. ඔව් ඒ අම්මා එක විශේෂයෙන් අහන්නේ එක එක ගණන් එක එක විදිහ අදහස් වගේ දෙයක් කරන්න ගියාම දරන හින්දා අම්මා දැන් මැරෙයි කියලා හිතනවාද ජීවත් වෙලා ඉන්න කාලේ කවුද පාංශ කෝලේ දෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ කවුද ජීවදාන පින්කම් කරන්න කියන මිත්‍යා මතය තුල ඉන්නවා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සුප්පබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාජ රත්තෝච නිච්ඡං මරණගත සති. යමෙකුට මරණය දිවාරය දෙකේ සිහිපත් කරගන්න පුළුවන් නම් අපි එහෙම සිහිපත් කළ වචනෙන් අනිකුත් මම මරුණොත් එහෙම මොකද කියලා චිකේයි අම්මා අව කැපෙන කතා කියන්න එපා. චිකේයි තාත්තා අව කැපෙන කතා කියන්න එපා. දුෂ්ට කතා කියන්න එපා. මෝසල කතා කියන්න එපා. දැන් අපි හිතමු දැන් ගෙදරින් ගමනක් පිටත්තට යනවා. මරුණ නැත්තම් එන්නම් කිව්වොත් එහෙම මුටික් ගන්න වෙනවා. මුටි කාලේ යන්නේ ඉස්සෙල්ලා මැරෙනවා. මොකද ඉස්සෙල්ලා ජරා කතාවක් කිව්වා. මරුණ නැත්තම් එන්නම් කියන එක කොච්චර වටිනවද? මොකද එයා එතකොට මරණය මෙනෙහි කර යන්නේ බෑ. නොමරුණොත් කොහොමද තේනවා? මරුණොත් එන්නම බෑනේ කොහොමද? නමුත් මරුණත් ලාභයි නේ ගමනේ. මොකද එයා මරණය මෙනෙහි කර ගියේ. ඒ නිසා අම්මා කිසිම ගැටලුවක් නැතුව ජීවමාන පින්කමක් වශයෙන් ජීවදාන පින්කමක් වශයෙන් අෂ්ටපරිස්කාර පූජාව අර සංඝරත්න ලක්ෂණාවට මේකතු කරලා ස්වාමීන් වහන්සේලාව දැනුවත් කරන්න. හැබැයි මේ අපේක්ෂාව මොකද්ද අපේ හැඳුනන ජීවදානියක් දෙන්නේ කි? එයා අම්මා බලාපොරොත්තු වෙනවා නම් අෂ්ටපරිස්කාර පූජාවෙන් සතරමක සතරඵල ප්‍රවර්තනයෙන් ඒ උතුම් අංගාටෙන් එකකටවත්පත් වෙන්න ලැබේවා කියලා මේ ආසන්න මොහොතක ඒ ආනිසංසය තමයි ඇත්තට මේක ලැබෙන්නේ. ඊළඟට විශේෂයෙන් චුති හිතට මේක අරමුණු වුණොත් ඒකාන්ත වශයෙන් යා සෝතාපන්න පුද්ගලෙක් ලබන්නා වූ යම්කිසි ආර්ය මාර්ගයක සෝවන් ප්‍රතිඵලයට ඒ ප්‍රතිඵලය ඉදිරියට ලබා ගන්න එක හේතුවක් වෙනවා. ඒතකොට දානයකයි ජීවදානයකයි වෙනස මොකක්ද? දැන් මම මේ කියන හදන යටපිළිවෙල කියන තරම අම්මා පුතා වෙනුවෙන් වෙන මඩ පිළිකරක් පූජා කරනවා. ඒ එක මඩ පිළිකරෙන් ජීවදානයකයි දෙකම කරන්න එපා. පුතාට පින් විදීමනාව වෙන මඩ පිළිකරක් පූජා කරන්න ස්වාමීන් වහන්සේලා දැනුවත් කරලා අම්මගේ ජීවදාන පින්ක වශයෙන් වෙන මඩ පිළිකරක් පූජා කරන්න. අපේ හැමෝටම මට මතක් අවසර දැන් එතකොට මේ ජීවදානය කියලා අපි කරන්නේ අපේ පාංශකුලේ ජීවත් වෙන්නකොටම දෙනවායි කියන හැටි. දෙනවා කියන ඔව් ඇත්තටම අම්මා කැමති නම් අවබෝධයෙන් කරනවා නම් ඒකට මතක වස්තුවකුත් එකතු කරලා පූජා කළා ප්‍රශ්නයක් නෑ. එතකොට මරණානුස්සති මේ සියල්ල මැරෙනවා නෙමෙයි මේ. මරණානුස්සතියට මහත් උපකාරයක්. ඒ කුසලයේ අපි යන ගමනට පියන් ඥාති වාගත. අපි ඊළඟ භවයට යනකොට අපිව එනකම් බලා ඉන්න බල සම්පත්තියක් වාගේ. ඒක හරි බලගත් එකක් ඇත්තට. හොඳයි. අපි තව අමුතුම අවස්ථාව ලබා දෙන්න සූදානම්. ආයිබෝවන්. ආයිබෝවන්. ඔබට අවස්ථාව තිබෙනවා. ඔබට අවස්ථාව තිබෙනවා. ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. මම මේ කතා කරන්නේ මාළඹේ සිටයි. මට ධාමාත්ම දැනගන්න යුතු කාරණයක් තියෙනවා. මගේ ස්වාමියාගේ මරණය සිදු වෙලා මම 3 මාසෙ දාන දෙන්න ලැහැත්ති කරගෙන තියෙනවා. ඒකෙන් මම කලින් දවසේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩම්බලා බණ කියවලා පිළිකර පූජා කළා කරනවා. ඊළඟ දවසේ මට මේ කාලේ වස්තින් කම්මිසා ලැබුණේ උදේ ජීදානයි. ඒ වුණත් ඒ මම ගෙදරට වඩම්බලා දෙනවා. මම ඒකට අකමැත්තක් නැහැ. නමුත් සමහර අය හිතනවා මාදී කියලා යරුතනකට කරන අවමානයක් කියලා කරුණාකර ස්වාමීන් වහන්සේ මට මේ පහදා දෙන්න. නමුත් මම නම් එහෙම හිතන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
ඔව් අම්මේ. ඇත්තටම හරි වටිනා ප්‍රශ්නයක්. අපේක දැන් මිනිස්සු මහදානී කියලා කියන්නේ දවල් දානෙට. උදේ දානට මම හිතන්නේ එතකොට හීන් දානේ. ඒ උදේ තමයි රජෙක් වගේ කන්නේ කියලා සාමාන්‍යයෙන්. ඇත්තටම දැන් මෙහෙමයි. ස්වාමින් වහන්සේලා දැඩිව ගිලන් බවට පත් වෙලා හිටියා සමහර වෙලාවට මේ බේත්තේ පෙති 10 15 රැයට ආම්දුරු බොනවා මොන හරි චූට්ටක් මහට පාපෙට්ටක් වගේ එකක් නැත්නම් පේප්පැකර් එකක් වගේ එකක් වන්දලා තමයි බෙහෙත් ටිකෙන් බඩේ පිච්චීම වළක්ව ගන්න ජන්තන් ආහාරයක් ගන්න. බහුතරයක් වහන්සලා ඉන්නේ කුසගින්නේ. එතකොට පහුවදා උදේ වෙනකන් පැය කීයක් ඉස්සර දවසේ 10 වෙනි ඉඳලා කුසගිනි වේදනාව දරාගෙන ඉන්නවද? යමක් දීෙත්තේ කුසගිනි වේදනාව දැනෙන වෙලාවටනේ. දැන් අම්මට හොඳම අවස්ථාව වස් කාලේ නැතත් මිනිස්සු කරන්න ඕනේ. එහෙම දැන් මම නිතර කියන්නේ දැන් එළි වෙනකම් පිළිකක් කරනවා පහුදා දවල් දාරෙන් දෙන්න ඕන කියලා පණිවෙන්න හදන්න එපා. දෙගොල්ලන්ටම ලේසියි. එළි වෙනකම් ගෙදර ඇත් නිවර්ලා ඉන්නේ. ආමුදුරෝත් නිවර්ලා ඉන්නේ. උදේ සංගත දක්ෂිනා පිළිගන්නට අර කුසගිනි ඉන්න වික්ෂුන් වහන්සේලාට ඒ පූජාව කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙනවා. අනිත් එක අම්මා තවත් කෙනෙකුට අවස්ථාව ලබා දීලා තියෙනවා වස් කාලේ දායක පවුලකට එක වේලක්වත් දන් ටිකක් දී ගන්න ඉඩ කඩක් අපි හදලා දෙන්න ඕනේ ඊර්ෂ්‍යා නැතුව. තමන්ගේ පින්කම සඳහා අඩු ගන්න දැන් මම දාන වේල බාරගෙන ඉන්නවනම් මගෙන් කවුරු හරි දාන වේල ඉල්ලුවොත් මං කියන ඔයා ව්‍යංජන දෙකක් හදන් ඉන්න. මාත් ව්‍යංජන දෙකක් හදන් ඉන්න. එතකොට ඔයත් මගේ පින්කමට සම්බන්ධ කරගෙන පරිවාර සම්පත් ඔයාට හැමදාම තනියම දාන දෙන්න විදියකුත් නැහැ. නමුත් මට මේ දානේ අතාරින්න විදියකුත්. අපි දෙන්න මේක වෙලා කරමු. ඒ විදිහට සහයෝගයෙන් වස් කාලේ දැන් හන්දන් දී ගන්න කිව්වා. දැන් අම්මා ඒ පිටත් අතරේ එකතු කරනවා. කවදත් සමාජයේ විද්‍යා මත ඔය සරල කාරණා සම්බන්ධව තියෙනවා. ඒ වාහනයක බොහොම හොඳයි. හොඳයි අපි අවසාන දුරකථන මෙතුමට අවස්ථාව ලබා දෙන්න සූදානම් අද දවසේ. ඔබට අවස්ථාව තිබෙනවා අයිබෝවන්. අයිබෝවන්. ඔබට අවස්ථාව තිබෙනවා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන රේඩියෝ එකේ ශබ්ද ටිකක් අඩු කරන්න. අඩු කරලා නැත්නම් ප්‍රතිරාවිනව තැහෙනවා. ඒ නිසා ශබ්දය අඩු කරලා ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ඔබට හැකියාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම දසසිල් සමාදන් වෙනවා. ඉතින් යම් කිසි අවස්ථාවකදී අටසිල් සමාදන් වුණොත් ඒක පවද්ද කියලා මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. හොඳයි. දස සීලේ සමාදන් වූ කෙනෙකු. ඔව්. දැන් එතකොට දස සීලේ සමාදන් වෙලා ඉඳලා යම් තරකට ගිහිලා එතන අටසිල් නම් දෙන්නේ. එතෙන්දී අටසිල් ගත්තට කමක් නැද්ද කියලා වෙන්න ඇති මේ අහන්නේ. එහෙමයි. එහෙම නැත්නම් දස සීලය අටසිලය අතර තියෙන මේ පොඩි වෙනස ගත්තාම අෂ්ටාංග සීලය තුල කතා කරන්නේ නට්ඨ ගීත වාද්‍ය විසුක දර්ශන මාලා ගන්ධ විදේපන දාන මණ්ඩල විභූෂණත්තාන එක තමයි. මෙතන දෙකකට විවේදනය වෙන්නේ දස සීලයේදී ওই සීල්පදේ දෙකට කඩන එකනේ. නට්ඨ ගීත වාද්‍ය විසුක දර්ශන වේරමණී අදක මාලා ගන්ධ විදේපන දාන මණ්ඩල විභූෂණත්තාන වේරමණී ওই දෙකනේ විශේෂ වෙනස් වෙන්නේ. අබ්‍රහ්මචර්ය ආදී අනිත් ශිල්පද ඔක්කොම එකයිනේ. ඒ නිසා අෂ්ටාංග සීලය කියලා දස සීලය කියලා ලොකු වෙනසක් නැහැ ඇත්තටම. අර ශිල්පදේ දෙකට බෙදා ගන්න එක විතරයි. ඕනනම් අට සීල් ගන්නකොට හිතින් අදිස්ථාන කරාට ප්‍රශ්නකුත් නැහැ. මම මේක අංග දෙකක් ඇතුළේ. ඒ අංග දෙක තියෙන්නේ නත්ත්‍ය ගීත වාද්‍ය විදුක දසනා කියන ඔක්කොම මනස හා සම්බන්ධ දේවල්. ඊළඟට නත්ත්‍ය ගීත වාද්‍ය විදුක දසන මාලා කියන්නේ බාහිරින් එන අරමුණු වලින් හිත පුමුදවා ගැනීම හෝ රාග සිත් ඇති කර ගැනීමනේ. ඔය කාරණා දෙක මනමින් තේරුම් ගත්තාම දස සීලය කියලා ඒක ලොකුවට ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. අට සීලය කියලා ලොකුවට ඒක පහත් කරලා ගන්නත් එපා. දැන් එතකොට අපි උපෝසතය රකින්න දවසට ස්වාමීන් වහන්සේ උපෝසත සීලය සමාදන් වෙනා ඒක පවාරණය කරන්න පංච සීල දේශනා කරන්නේ. පංච සීලය? ඔව්. දැන් අපි හිතමුකෝ උදාහරණයක් වශයෙන් මේ බෝතලයක සීනි පිරලා තියෙනවා කියලා හිතමු. දැන් බෝතලෙට දිව දාලා කන්නේ නැහැ අපි තේපනකොට. අල්ලට ඩිංග කරගෙන හැන්දට අරගෙන තේ ටික බොනවා කියලා අපි හිතමු. ඒ වගේ තමයි ආය අහන්නගේ ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි උදේ උපෝසත සීලය රකින්නවා. ඔව්. උපෝසත ආය පන්ති ගන්න යයි. ඔව් ඊට පස්සේ අපි සීල පවාරණය කරන සීල් පවාරණ කරන වෙලාවේදී පංච සීලය ස්වාමීන් වහන්සේලා විසින් සිදු කරනවා. සමාදන් කරන්න. දැන් ඉමානි මේ තිසරණේන සද්ධින් දසංග උපෝසත සීලං ධම්මං පවාරේමි. මේ දස සීලෙ මම පවාරණය වෙනවා. ඒක පවාරණය වෙලා නිකම්ම පවාරණය වීම කියලා පවාරණය වෙලා කියොත් හරියන්නේ නැහැ. ඊළඟ සීලක පිළිහිටන්න එපායි. සබ්බදා සීල සම්පන්න ඕනේ. පඤ්ඤා සුසමාහිත ඕනේ. එහෙමනම්
එයා ඉදානි දැන් පටන් තිසරණ සද්දින් පංචශීලං ධම්මං සමාදියාමි කියලා අනිවාර්යෙන් පංචශීලෙ පිළිපදන්න ඕන. එහෙම නැත්නම් අර සීලෙ පවාරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ උසස් සීලය ගිහි ජීවිතය තුළ කටයුතු කරනකොට අපහසුයක් වේවි. ඒ නිසා නැවත අතර පංචශීලයට අපි සමාදන් වෙනවා. උදාහරණයක් වශයෙන් ජාත රෝග රද ප්‍රතිග්‍රහණ කියලා ගමු. දැන් සීල පවාරණය කරන මිනිස්සු 90%ක් ඔයාගේ මේක ඇත්ත. නිකම්ම පන්තිල් සමාදන් වෙනවා. එහෙම නිකම් පන්තිල් සමාදන් වෙන ක්‍රමයක් නෑ. අරක පවාරණය කරනවොත් මේ සීලය සමාදන් වෙනවා. එහෙමයි. ඕක ගොඩ දෙනෙක් දන්නේ නෑ. උදේට පවාරණයට හාමුදුරුවෝ ඕන පන්සල් එනවා. උන් 3ට තේ දීපු ගමන් පැතුර කීල්ල ගහගත්තා යන්න ගියා. අර පවාරණයට හාමුදුරුවෝ ඕනේ නෑ. එහෙනම් සිල් පවාරණය කරන්න හාමුදුරුවෝ ඕන කියන කාරණා. නැත්තම් ගෙදර ගිහින් ජාතක වල පටිඝාන කරනකොටම එයා නිකන් දැන් හිතින් පංචින් ගන්නව වෙන්නේ නැති. නමුත් පංචශීලෙ පිළිහිටන්නේ. ඒ ස්වාමීන් වහන්සේ නමක්ම අවශ්‍ය වෙනවද ප්‍රහාදුර මේ වැඩි අවස්ථාව? ඔව් දැන් භික්ෂුන් වහන්සේ නමකගේ මනන් සිල් සමාදන් වෙන්නේ පවාරණය කරන්නත් ඊට ඉහළ කෙනෙක් ඉන්න මෙපාය. දැන් උදාහරණයක් වශයෙන් යම් කිසි උපසම්පන්න භික්ෂුවකගේ මම අසනීපෙන් ඉන්නවා කියලා හිතමු. වෙන දරුවෝ නැහැ. දැන් උපසම්පන්න භික්ෂුවට ගිහින් අම්මට උපස්ථාන කරන්න සිවුර දරා ගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා මහා සංඝයා වහන්සේලා අභියසක ගිහින් උන්වහන්සේලා ගාව තුන් සිවුරු පිළිගන්නවා උන්වහන්සේලා කියනවා මට උපවිදි වෙන්න ඕනේ මගේ මව මිය යන තෙක් උපස්ථාන කරන්න. මගේ මව මිය ගියාට පස්සේ එයාට අර එයා ගෘහස්ත ජීවිතයේ භාගවලට කසාදකුත් බැඳ වෙන්න පුළුවන් ගිහින්. නමුත් දැන් නිත්‍යානුකූල පවාරණය වෙලා ගිහින් තියෙන්නේ. පැවිදි සීලය. ආන්‍යයට ආපහු දවසක උපසම්පත්තිය පිළිදන්න පුළුවන් පැවිදි වෙලා. එහෙම නැත්නම් නැවත උපසම්පදා වෙන්න බෑ හිතුවමන අපිට කියොත්. පවාරණය වෙන්නේ නැතුව කියොත්. පවාරණය ලොකු වැදගත්කමක් ඒ නිසා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ කාය සාක්ෂියක් වගේ. කාය සාක්ෂියක් වගේ. ඒක වික්ෂුන් වහන්සේලාගෙන් අනුමැතියක් නැතුවමයි යන්නේ. එහෙමයි. මේ කාරණාත් අපි දැනගනිමු. මොකද අපි කරන දේවල් පිළිබඳව වහන්සේ කියනවා වගේ දැනගත්තට දැක ගන්න විදියක් නැහැ නේද? මේ දැක ගන්නට තමයි මේ වගේ කාරණා අපි මතු කර පෙන්වන්නේ. හැබැයි අපට අද දවසේ ඒ සඳහා තිබෙන ඉඩ ඇහිරිලා තිබෙන්නේ අද වැඩසටහනෙන් සමගන්න කාල වේලාව උදා වෙලා තිබෙන මොහොතේ අවසාන වශයෙන් අපි හැමදේම සිදු කරනවා වගේ පුණ්‍යානුමෝදනා වෙතට යමු වෙලා අද මෙත් පාමුල නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. පුණ්‍යානුමෝදනාව කරන්නට අපි ආම්නන්වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. සුපුරුදු ලෙස අද දවසේ මේ පුණ්‍ය භූමියට ප්‍රධාන ධර්ම දේශනා දායකත්වයට සම්බන්ධ වුණු පින්තුලාට නැවතත් අපි අපේ ආශිර්වාදයේ සතුට පළ කරමින් මේ පූජා භූමියට වස්සාන ඍතුවේහි වැඩිමනක් කැපවීමකින් මේ තාවකාලික පැවිදි උත්තමවන් වෙනුවෙන් දන් පැන් දීම ආදී කැපවීම සිදු කරන සියලු දෙනාටත් එවැගේම සෑම අලුවේ නිර්මාණ කටයුතු ලයිලයි මේ මොහොත වෙනකොට සිද්ධ වෙනවා. පිටත් ඔබේ දායකත්වයට පින් සිදු වෙනටයි ඒක සිද්ධ කරගෙන යන්නේ. ඒ සදා දායකත්වයේ දරුවෝ හැමදෙනාටම කෙටියෙන් නමුත් ඉක්මනින් පුණ්‍යානුමෝදනා කරන්නට අවස්ථාව සලසා දීම ගැන මගේ සතුට පළ කරමින් ඒ සඳහා පින් දෙමින් අද දවසේ තමන්ගේ ආදරණීය දරුවාගේ ජන්මදිනය සමරන සංජීව මලේවරගේ පුතා සකුන්තලා ආරච්චි දුවත් විශේෂයෙන් සංජීව මලේවරගේ පුතා පෙරදින විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන්නේ. අපේ දියණියත් බෞද්ධ පරපුරේ වසර ගණනාවක් මේ පිටුවට දායකත්වයේ දරමින් එම දෙපළ විශාල ශක්තියක් හැම කලින්ම ලබා දුන්නා. කරගම් පිටිගොඩ දෙවනගල භාවනල්ලේ සිටයි එම දායක දරුවන් රුපියල් 25000ක් බැංකුගත කරලා අපට දැනුවත් කළා. සනුද කුසල් පුතාගේ අද දවසේ දින 17 වෙනි ජන්මදිනයට ආශිර්වාද කරන්නට කියා. ඔබ තිසන් සාමින් තුලිතීගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නට ප්‍රාර්ථනා කරන්නට කියා. ඒ නිසා අපද දරු සෙනෙහස මිශ්‍ර හදවතින් ආදරණීය පුතුණි ඔයා සැබවින්ම දක්ෂේ ඔයාගේ දක්ෂතාවෙන් ලෝකයට දැනටමත් අරගෙන ගොස් තිබෙනවා. ඉදිරි දක්ෂතා දියුණු කරගන්න කුසලතා දියුණු කරගන්න අවශ්‍ය ශක්තිය සැලසේවා. අපේ චූටි දුටත් ඒ සියලු බලාපොරොත්තු සමුද්ද වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඔගේ පත්විනි වීරප්පොඩි පින්වත් මහත්තයා පස්වෙනි පටුමාන් 49 ඒ 149 දරන සිට උර්ගේවත්ත ගම්පහ රුපියල් 50000ක බරපැනක් දානමාන ආදී සියලු පින් කටයුතු වෙනින් අපේට පූජා කළ තියෙන වසර ගණනාවක් මේ අභිවෘද්ධියට කටයුතු කරන සදහවත් සම්බුදු පිරිස අදත් ඒ දායකත්වයේ දරමින් 7 වසරකට පෙර අභාවයටපත් වුණු කේ දිනසේන සෙනෙබර ස්වාපුරුෂයාට පින් අනුමෝදන් කරන මූලික ආරමුණු කරගනිමින් මැදගම අල්ගම පදිංචි සිට මියගිය ජී.එස්. වීරක්කොඩි සෙනෙහවර පියාණන් හා රසලෙන් වීරක්කොඩි මෑණියන්ට පින් අනුමෝදන් කරන්නත් සුජීවත් හැමට ආශිර්වාද කරන්නත් කටයුතු කළ තිබෙනවා. ඒ ප්‍රාර්ථනා සමගත් පුණ්‍යානුමෝදනාව එක් කරමින් ඊයේ ඥානවතී මහත්මිය නිහතමානී නිවස පණලිය පොල්ගහවල සිට රුපියල් 50000ක්
යොමු කරමින් දාන මාන ආදී සියලු පින් කටයුතු වලට ශක්තිය ලබා දෙමින් ඒ තුළින් උපදවන කුසල සම්පත්තේ විශ්‍රාමික ගරු කටයුතු විදුහල්පති SMA සුබසිංහ සෙනෙහබර පියාණන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට සුජීවත් හැමත ආශිර්වාද කරන්නට වරින් වර අප වැඩම කරවලා ධර්ම දේශනා කිරීම දායකත්වයෙන් දරි වගේම මේ ස්ථාන දානමාන පින්කම් සිදු කිරීමෙන් මේ පින්කමට දුන්නු ශක්තිය මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරන්නම්. යෝගී මේ කුසුමලතා මහත්මිය අංක 689 තොල්ලික් වත්ත කටුනායක රුපියල් 30000ක බරපැන පියදාස එමරින් සියදෝයි ස්ටීවන් ඩිනෝරිස් යන මියගේ සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන බලාපොරොත්තුෙන් සෝජීවත් හැමත ආශිර්වාද කරන මහත් කරුණාවෙන් යුක්තව අපට දායකත්වයේ සපයා තිබෙනවා. කේම් වයලට් මහත්මිය අංක 57 හුරිගස්සව අනුරාධපුරයේ සිට රුපියල් 40000ක් ශාමල නිර්මාණය සඳහා අනිකුත් පින් කටයුතු සඳහා දානමය පින්කම් කටයුතු වලට ටිකපාඩු පියවා ගැනීමට යොදා තිබෙනවා. උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ මියගේ සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන්නට කියා මතක් කළා. මෙවර උසස් පෙළ විභාගයට පෙමිණි සිටින ලුවින්දියා සලුමිනි දියණියට ආශිර්වාද පිණිසත් සුජීවත් සමත දුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරමි. ඒ පුණ්‍ය අනුමෝදනාව සම්බන්ධ වෙනවා. මේ අවස්ථාවට අද සහ සම්බන්ධව කටයුතු කරන අතුරුගිරියේ පෝරේ ශ්‍රී සීල මාවත විමල මාවතේ අංක 212 සීනියර්සේ සිට සම්බන්ධ වෙන ශ්‍රී ලංකා පොලිසිය අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ටාශයේ රාජකාරී වල නියුතු වන ඩබ්ලිව් සන්ධ්‍යා කුමාරී පින්වත් දියණිය අද දින මේ විහාරස්ථානයේ පැමිණෙමින් විහාරස්ථානයේ අභිවෘද්ධි වෙනුවෙන් මූල්‍ය මේ පරිත්‍යාගයක් රුපියල් 50000ක පිළිගන්නවාගෙන අරමුණුවක් බවට පත් කරගත්තා. දැනට වසර 17කට ඉහතදී 2003 8 වෙනි මාර්තු 6 වෙනිදා මේ පරිලෝකයන් පේදුන තම දයාබර පියාණන් වහන්සේගේ පිය ගුණකඳ සිහිපත් කරමින් ඩබ්ලිව් බණ්ඩාර මහත්මයාට පින් දෙන්නට වසර 4කට පෙර නම් 2016 11 වෙනි මේ පරිලෝකයන් පේදුණු තම දයාබර මෑණියන් ඩබ්ලිව් කුසුමාවතී මහත්මියට පින් අනුමෝදන් කිරීමට වගේම සුජීවත්ව සිටින සහෝදරිය සහ සහෝදරයාගේ දෙපාර්ශ්වයේ දරුවන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා විශේෂයෙන් ආශිර්වාද පින්කමක් වශයෙන් මේ පින්කම සිදු කරන්නේ. යෝගීම අපේ සංඝයා දියණිය තමගේ ජීවන කටයුතු යහපත් ආකාරයෙන් ඉටු කරගෙන යාමට ත්‍රිවිධඥ ආශිර්වාදය ලබා ගැනීමට ප්‍රාර්ථනා කරලා තියෙනවා. මම ඒකට එකතු කරනවා පැවිදි වෙන්නත් ලැබේවා කියලා. දියණියක් හැටියටම නේ ඉන්නේ. ඉතින් කැමැති භ්‍රමචාරී සීලෙක ඉදිරියට යන්න අපි එහෙම යන්. ඒ වගේ මටත් ආශිර්වාද කරලා තියෙනවා. පියෙකුට දරුවෙක් කරන සෙත් ප්‍රාර්ථනාවට හා සමානව වහන්සේද දුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා පැමිණ සිට සියලු දෙනාටම සතක් යහපතක් සිදු වේවා කියා පින්වත් දියණියගේ පාරමිතා ධර්මයේ දේ ආකාරයෙන් සම්පූර්ණ වේවා. අද දායකත්වයෙන් දරු සෑම දෙනාගේම සකල ප්‍රාර්ථනා වලින් සමුද වේවා. හිතන සිතුමන් පතන ප්‍රතිමන් ඉෂ්ට සිද්ධ වේවා. මාරක බාධක බන්ධන සියල්ල මේ කුසල සම්පත්තිය බලයෙන් ජය ගන්නට ශක්තිය සැලසී අපිට නිවන් පුරවරේ අනන්ත මිහිර විඳින්නට මේ භවයේ තුලම හෝ ගෞතම සාසනය තුලම ශක්තිය පිණිස මේ පින් පාරමිතා වේවා. ඒ ප්‍රාර්ථනාවත් සමගින් මෙතෙන් පාමුලින් අපි සමුගන්න මොහොතේ මේ පුණ්‍ය භූමියේ දුරකථන අංක ඔබට සිහිපත් කරනවා. 07114 222 844 07114 222 844 070 13 14 625 070 13 14 625 033 22 24 384 033 22 24 384 කාර්යාල අංකේ ඔබට කතා කරලා මේ වගේ උතුම් පින් කටයුතු වලට දායක වෙන්නටත් අපි ආරාධනා කරමින් අද මෙත්නෙත් පාමුලෙන් සමුගන්නවා. අපේ ගෞරවනීය ආරාධනෙන් අද මෙත්නෙත් පාමුල තුල අපට ධර්මයේ කියා දුන්නු අනුශාසනා සිදු කරපු පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට නැවත නැවත අපි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් සමුගන්න රාත්‍රී 7ට සිටින දසපු වැඩසටහනින් නැවත හමු වෙන අපේක්ෂාවෙන් හැම දිනකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.